අපි කතා කරේ මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය කියන කොටස තමයි අපි කතා කරේ. එහෙනම් එතන ඉඳලා තමයි අද අපිට පාඩම ඉස්සරහට අරගෙන යන්න තියෙන්නේ. එහෙනම් පුතාලා බලමු අපි මෙහෙයුම් පද්ධතියක කාර්යභාරයේ ඉඳලා මොනවද අපිට තියෙන ඉතිරි පාඩම් අපිට කතා කරන්න තියෙන්නේ මොනවද කියලා. එහෙනම් අපි බලමු මෙන්න මේ කොටස තමයි අපි ගිය සතියේ කතා කරේ මෙහෙයුම් පද්ධතියේ කාර්යභාරය කියන කොටස. මම පුතාලට පේනවද මේක පැහැදිලිව ස්ක්‍රීන් එක මම ෂෙයා කරා? එහෙනම් අපි දැක්ක ගිය සතියේ මම චුට්ටක් මේක මතක් කරන්න ගිය සතියේ පාඩමත් එක්ක සම්බන්ධීකරණය කරන්න ඕන නිසා අපි මෙහෙයුම් පද්ධතියක් කියලා කිව්වේ කවුරුයි අතර සම්බන්ධ වෙන එකක්ද පුතා? පරිශීලකයා සහ දෘඩාංග අතර. එහෙනම් පරිශීලකයා සහ දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කරන පරිගණක ස්ථාපනය කරලා තියෙන ප්‍රධානම පද්ධති මෘදුකාංගය තමයි මෙහෙයුම් පද්ධතිය කියන්නේ කියලා අපි ගිය සතියේ කතා කරා. එතකොට ඔය අතරමැද දෙන්නෙක් හිටියා. පරිශීලකයා සහ මෙහෙයුම් පද්ධතිය අතර සම්බන්ධීකරණය වෙනකොට සම්බන්ධ වෙනකොට ඒ අතරමැද හිටපු කෙනා තමයි කවුද? මෙන්න මේ නිල් පාට යෙදුම් මෘදුකාංග. අපි කියනවා ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලාත් කියනවා. නේද? යෙදුම් මෘදුකාංග කියලා කියන ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. අපි ෆෝන් එක ගත්තොත් ඇප් කියලා කියනවා කෙටියෙන් නේද? ඇප් එකක් නැත්තම් ෆෝන් එකේ වැඩකුත් නැහැනේ. ඒ වගේ පරිශීලකයා සහ මෙහෙයුම් පද්ධතිය මොනවාද? යූසර් සහ ඔපරේටින් සිස්ටම් අතර සම්බන්ධීකරණය කරන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. ඊට පස්සේ අපි කොහොම මෙහෙයුම් පද්ධතිය සහ දෘඩාංග අතර සම්බන්ධීකරණය කරනවා. එතකොට මෙහෙයුම් පද්ධතිය හැර වෙනත් පද්ධති මෘදුකාංග වෙනත් පද්ධති මෘදුකාංග කියලා ගත්තාම අපි අර කතා කරපු උපයෝගීතා මෘදුකාංග යුටිලිටි සොෆ්ට්වෙයාර් නේද? අපි සිංහලෙන් ඉංග්‍රීසියෙන් කිව්වා. ඊගාවට ඩිවයිස් ඩ්‍රයිවර්ස් උපාංග 10ක ඊට පස්සේ භාෂා පරිවර්තක මේ වගේ දේවල් තමයි අපේ මෙහෙයුම් පද්ධතිය සහ දෘඩාංග අතර සම්බන්ධීකරණය කරන කාරණාව බවට පත් උනේ නැත්නම් මෘදුකාංග බවට පත් උනේ. එහෙනම් පුතා අද අපිට තියෙන කතන්දරේ මොකක්ද? මෙහෙයුම් පද්ධති වර්ග ගැන ඉගෙන ගන්න ඕනේ. ඔයාලා කැමතිද පුතා මෙහෙයුම් පද්ධති වර්ග ගැන ඉගෙන ගන්න? ඔපරේටින් සිස්ටම් ටයිප්ස් කොච්චරක් මොනවද තියෙන මේ වෙනකන් ආවේ මොනවද? ඉතිහාසයේ තිබ්බ දේවල් මොනවද? නේද? අපි ඒ ටික බලමු නේද? එහෙනම් මෙහෙයුම් පද්ධති වර්ග ගත්තාම ඔන්න මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය තමයි ඉතිහාසයේ නේද? මුලින්ම භාවිතයට පත්වෙච්ච මෙහෙයුම් පද්ධතිය කියලා සලකන්නේ. මොකද්ද පුතා මේකේ නම? මොකද්ද මේකේ නම? Microsoft Windows. Windows මේ පේන්නේ ඔයාලට. මේ Windows පේන්නේ. Interpreter names. මම මේ පෙන්නන එක ඔයාලට පේන්නේ නැද්ද? පේනවා සර්. මොකද්ද මේ වර්ගේ නම කියන්නේ වෙන එකක් කියන්නේ නැතු මොනවාද මේ? DOS. ඔපරේටින් සිස්ටම්. නැත්නම් DOS කියලා අපි කියනවා. මේ මෙහෙයුම් පද්ධතිය මොකද්ද? DOS. DOS කියන එකේ තේරුම තමයි D කියන්නේ disk, O කියන්නේ operating, S කියන්නේ system, disk operating system. මේ මෙහෙයුම් පද්ධතිය පුතා මුලින්ම භාවිතා කරන්න ගත්තේ ඔය CLI ඉන්ටර්ෆේස් එකක් විදිහට පාවිච්චි කරන්න ගත්තේ Microsoft සමාගම තමයි මේ මෙහෙයුම් පද්ධතිය මුලින්ම නිර්මාණය කරන්නේ. ලෝකේ පළවෙනි මෙහෙයුම් පද්ධතිය විදිහට වැඩ කරන්න ගන්න. ඒතර මේ DOS මෙහෙයුම් පද්ධතිය පුතා අපි දැන් වර්තමානයේ දකින ලස්සන ස්ක්‍රීන් එක අපිට දක්න ලැබෙන්නේ නැහැ. ලස්සන රූප, ලස්සන පින්තූර නේද? මල්ටිමීඩියා ඔප්ෂන්ස් මොකවත් නැහැ මේකේ. නිකම් ඔපරේටින් සිස්ටම් එක CLI ඉන්ටර්ෆේස් එකක් විදියට නැත්නම් කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් එකක් නැත්නම් විධාන රේඛා අතුරු මුණතක් විදිහට වැඩ කරන්නේ. ඒ කියන්නේ මේක කළු පාට ස්ක්‍රීන් එකේ මිසුදු පාට අකුරින් වැටෙනවා. අවශ්‍ය දේ හැම විධානයක්ම මොකද කරන්නේ පුතා? අපිට මවුස් එකක් පාවිච්චි කරන්න බෑ. වෙනත් ඩිවයිස් මොකක්වත් පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරන්න පුළුවන් එකම ඩිවයිස් එක ඉන්පුට් ඩිවයිස් එක හැටියට තියෙන කීබෝඩ් එක. අවශ්‍ය දොත්ත සහ විධාන සියල්ලම මොනවද කරන්න ඕනේ? ටයිප් කරන්න. ටයිප් කරගෙන මේක අවශ්‍ය විධාන සහ දත්ත ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. උතර මේ මෙහෙයුම් පද්ධතිය disk operating system කියලා කියන්නේ. මේකේ පුතේ මේ මැෂින් වල මේ disk operating system එක තිබ්බ මැෂින් වල මේ කම්පියුටර්ස් වල hard disk එකක් නැහැ. hard disk එකක් නැහැ පුතේ. hard disk එකක් නැහැ. hard disk එක වෙනුවට මොකද තියෙන්නේ? RAM එක විතරයි තියෙන්නේ. නේද? RAM එකක් තියෙනවා hard disk එකක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඉස්සල්ලාම මේ disk දාලා තමයි අපිට ඕන කරන disk කියන්නේ මේ storage device magnetic disk මොනවා හරි magnetic disk එකක් දාලා තමයි අපිට ඕනේ කරන software එක open කරගන්න. එහෙනම් computer එක on කරපු ගමන්ම දානවා පළවෙනි disk එක. ඒක තමයි operating system එක තියෙන disk එක. ඔයාලට මතකද පුතා අපි ගිය සතියේ කතා කරා bootstrap loader කියලා firmware එකක් ගැන.
කම්පියුටර් ඔන්න එනකොට වැඩ කරනවා කියලා කිව්වේ. Oh, sir. load. ඒතර bootstrap loader මොකද්ද කරනවා කිව්වේ? bootstrap loader කරන්නේ hard disk එකේ තියෙන operating system file එක RAM එකට load කරන එක. ඒතර මේ කම්පියුටර් එක bootstrap loader තියෙනවා. හැබැයි hard disk එකක් නැහැ. bootstrap loader වැඩ කරනවා hard disk එකක් නැහැ. දැන් operating system එක RAM එකට load කරන්න කොහෙද තිබිලාද hard disk එකේ තිබිලානේ සාමාන්‍ය load දෙන්නේ. දැන් hard disk එකක් නැත්තම් මොකද්ද අපි කරන්නේ? operating system එක තියෙන disk එක දානවා මේකට. දැන් මට පස්සේ මොකද වෙන්නේ? bootstrap loader වැඩ කරන්න ගන්නවා. අර disk එකේ තියෙන DOS operating system එකේ file ටික load වෙනවා කොහටද? RAM එකට load වෙනවා. RAM එකට load වෙනවා. RAM එකට load වුණාට පස්සේ disk එක ආපහු ගන්න පුළුවන්. තේරෙනවද පුතේ? දැන් අපේ කම්පියුටර්ස් වල hard disk එක තියෙනවානේ. hard disk එකෙන් මොකද්ද? MBR ටික master boot records ඔක්කොම RAM එකට load වෙලා hard එකත් පැත්තක තියෙනවා. hard එකෙන් ඕන වෙලාවට software open කරනකොට විතරක් hard එකෙන් ඕන කරන file ටික දෙනවා hard එක normally තියෙනවා. දැන් disk operating system එකේ hard disk එකක් නැහැ නේ. දැන් එහෙනම් මොකද්ද වෙන්නේ? hard disk එකේ කාර්යභාර ඉටු කරන්නේ මොනවද? අපි ගාව එළියේ තියෙන disk අරගෙන දාන්න ඕනේ. එහෙනම් ඉස්සල්ලාම දැන් මොකද්ද? operating system එකට දාන්න. System. operating system එක දැන් පස්සේ load වුණා bootable boot master boot records එක ඔක්කොම save වුණා RAM එකට. දැන් disk එක ගත්තා. දැන් අපිට ඕනේ දැන් word නම් ඒ දවස්වල පාවිච්චි කරන අපිට excel පාවිච්චි කරෙත් නැහැ. ඒ වුණාට තිබ්බේ lotus 1 2 3. දැන් lotus 1 2 3 disk එක ඕනේ. excel වලට පාවිච්චි කරේ ඒක. දැන් මොකද කරන්නේ ඊළඟට? lotus 1 2 3 Lotus 1, 2, 3. disk එක දානවා මොකේද? කම්පියුටර් එකට. දැන් මට පස්සේ lotus 1 2 3 එකේ තියෙන මේ software එක open කරගන්න ඕන කරන file ටික ආයෙ කොහටද load වෙන්නේ? RAM එක. RAM එකට. RAM එකට. ඕන්නම් අර වැඩ කරන එහෙම load වෙනවා ඊට පස්සේ වැඩ කරනවා. disk එක දාලා වැඩ කරන්නේ. මොකද disk එක දාලා වැඩ කරන්නේ අත්‍යවශ්‍ය file ටික විතරයි ගන්න. ආයෙ මොන හරි දෙයක් option එකක් මාරු කරපුවම ආයෙ disk එකෙන් read කරලා ගන්න ඕන නිසා disk එක දාලාමයි වැඩ කරන්නේ. ඒක ආයෙ එළියට ගන්න නැහැ. OS එක දාලා disk එකේ ඊට අරගෙන lotus 1 2 3 වගේ dbase ඒවා දාලා පාවිච්චි කරනවා. 1995 දමදෙනිය මධ්‍ය විද්‍යාලයේ එතකොට මම ඇඩ්වාන්ස් ලෙවල් කරනවා 95. එතකොට ඒ ඉස්කෝලේ තිබ්බා මේ දමදෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ මේ වගේ disk operating system වැඩ කරන මැෂින් 3ක්. පළමු වරට පරිගණකයක් කියලා ඉස්සෙල්ලාම අත ගන්න හම්බුනේ මේ වගේ operating system එකක්. disk operating system එක තිබ්බ කම්පියුටර් එක. ඒතර ලෝකේ පළවෙනි operating system එකක් මට පාවිච්චි කරන්න පුළුවන්කම ලැබුණා. දමදෙනිය මධ්‍ය මහා විද්‍යාලය ඇඩ්වාන්ස් වලට කරනකොට. ඉතින් මේක හරි ඉතිහාස කතාවක් මේකත් එක්ක එන්නේ. ඉතින් මෙන්න මේ operating system එක ඊටාම මුලින්ම භාවිතා කරු මෙහිම පදයකට සලකන්නේ. ඉතින් බොහොම පහසුයි. හැබැයි හැම විධානයක්ම මොකද කරන්නේ පුතේ? අපි ටයිප් කරන්න ඕනේ. මතක තියාගන්න. විධානයන් මතක තියාගන්න ඕනේ. විධාන මතක නැත්නම් වැඩක් කරන්න බැහැ. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ disk operating system එක ගැන ලියමුද? ඔයාලට ඉඩ දීලා තියෙනව නේද ටියුට් එකේ? Oh, sir. හරි අපි එනං එතන ලියමු මෙන්න මේ මොකක්ද අපි කියපු කතන්දර ටිකම තමයි ලියන්න තියෙන්නේ. මොකක්ද? Microsoft සමාගම හඳුන්වා දුන්නු පළවෙනි මෙහෙයුම් පද්ධතිය මෙයයි. මේක හදලා තියෙන්නේ Unix කියන මෙහෙයුම් පද්ධතිය බේස් කරගෙන පාදක කරගෙන. මම කිව්වා මේක command line interface එකක්. විධාන රේඛා අතුරු මුණතක් සහිත මෙහෙයුම් පද්ධතිය. ගොඩාක් ලියන්න ඕනේ නෑ. මම ගොඩාක් දේවල් කිව්වා. කීප දේවල් වලට මතකයි. අත්‍යවශ්‍ය ටික විතරක් තමයි ඔය ලියන්න දීලා තියෙන්නේ. එහෙනම් පුතාලා මේක ලියාගමු. disk operating system එක සම්බන්ධ පොඩි note එකක් වාක්‍ය තුනක note එකක් තියෙනවා. right ලියා ගන්නකො ඉක්මනින්.
සර් කීවෙනි පිටුවද සර්? කීවෙනි පිටුව සර්? පුතාගේ මෙහෙයුම් පද්ධති පාඩම මෙහෙයුම් පද්ධති කාර්යභාරය කියන එක යටින් නැද්ද බලන්න. මෙහෙයුම් පද්ධති වර්ග කියලා කොටසක්. තුන්වෙනි පිටුව සර්. තුන්වෙනි පිටුව. ඔව් මං ගා ටියුට් එක නෑ ඒක. හරිද? හරි සර් හරි. හරි. ඔයාලා ලියලා ඉවරද පුතාලා? හැමෝම? නෑ ඔව් සර් සර්. හරි. පොඩ්ඩක් ඉන්න සර්. හරි ලියාගන්න. හරි. හරි. හරි වෙලාව නම් ඇති. ඇති නේද? වාක්‍ය තුනයි තියෙන්නේ. ඇති සර්. ඕකේ. එහෙමනම් අපි යන්න ඕනේ ඊළඟ මෙහෙයුම් පද්ධතියට. ඊළඟ මෙහෙයුම් පද්ධතිය මොකක් කියලාද හිතන්නේ පුතාලා? මොකක් Windows. ඊළඟ මෙහෙයුම් පද්ධතිය? Windows. Windows. මේ මෙහෙයුම් පද්ධතියෙන් පස්සේ අපිට ඊළඟට කතා බහට ලක් වෙන මෙහෙයුම් පද්ධතිය තමයි Windows. බලමු අපි Windows මෙහෙයුම් පද්ධතිය. එහෙනම් ඔපරේටින් සිස්ටම් එකක් හැටියට DOS පාවිච්චි කරාට පස්සේ පුතා DOS වල තිබ්බ ගැටලුව දැක්කනේ. එතකොට මෙච්චර කල් DOS පාවිච්චි කරපු අයට පළවෙනි මෙහෙයුම් පද්ධතිය හැටියට Windows 1.0 එනවා. ඊට පස්සේ දෙවෙනි සංස්කරණය 2.0 එනවා. හැබැයි වැඩි වශයෙන් පාවිච්චි කරන්න ගත්තේ Windows 3.0. මොකද පුතා ඔපරේටින් සිස්ටම් එක Windows 3.0. දැන් හිතන්නකෝ පුතා මෙච්චර කාලයක් DOS ඔපරේටින් සිස්ටම් එකේ කට්ටිය සියලුම විධානයන් අතින් ටයිප් කරගෙන ගිහිල්ලා එකපාරට මේ වගේ මෙහෙයුම් පද්ධතියක් එයාලට එනකොට කොච්චර සතුටු හිතෙන්නේ නැද්ද නේද? දැන් නම් අපිට මේක බලනකොට මොකද්ද වගේ? ඒ කාලේ නේද? Windows 3.0 1998 විතර තමයි ලංකාවේ පාවිච්චියට ආවේ. 97 විතර වාගේ. ගොඩක් අය මේක පාවිච්චි කරා. ඒ කලින් 95 විතර නකොටත් තිබ්බා. ලංකාවේ වැඩි හරිය 97 98 වගේ කාලේ පාවිච්චි කරා. ඉතින් සාමාන්‍යයෙන් ඔපරේටින් සිස්ටම් එකක් ඇවිල්ලා ඉස්සර සාමාන්‍යයෙන් අවුරුදු 3ක් විතර යනවා අපේ ලංකාවේ පාවිච්චිට එනකොට. දැන් නම් ටික ඉක්මනින් එනවා. මේ ඉස්සර එහෙම නෙමෙයි අවුරුදු 3ක් විතර යනවා අපිට එනකොට. ඉතින් Windows 3.0 98 මම පාවිච්චි කරා. වැඩි කාලයක් පාවිච්චි කරා නම් නෑ. මෙන්න මේක මේ මෙහෙයුම් පද්ධතිය Windows කියලා කිව්වේ ඇයි? window එකක් කියන්නේ පුතා කවුලුවක් හතරැස් කවුලුවක් නේ. මේ හැම එකක්ම හතරැස් කවුලු නේද? මේ තියෙන බලන්න මේ හතරැස් කොටුනේ ඔක්කොම මේ. ඔව් සර්. නෙමෙයි හැම එකක්ම හතරැස් කොටු පේනවා ඔයාලට. මේ හතරැස් කොටු වලට තමයි මේ window කියලා කිව්වේ. ඒතර Windows කියලා කිව්වේ ඒ වගේ කවුලු ගොඩක් එක්ක තමයි මේ වැඩ කටයුතු වෙන්නේ සියල්ල. ඒතර මේකේ තියබ්බා දැන් බලන්න මේ අපේ නම් දැන් තියෙනවා close button එකයි minimize maximize කියලා දැන් තියෙනවනේ. දැන් මේ බලන්න මෙතන තියෙන දෙකක් වෙනසයි. ඊගොඩ මේ Windows 3.0 කියන එකේ එයාට start button එකක් මොකුත් තිබ්බේ නැහැ. සියලුම applications desktop එකේ තමයි තිබ්බේ. අවශ්‍යව මොකද කරන්නේ පුතා? double click කරලා open කරගන්නවා. නේද? අවශ්‍යව. ඔන්න mouse එකක් ඉස්සෙල්ලාම පාවිච්චි කරන්න ගත්තෙත් මේ Windows 3.0 1.0 2.0 තියෙනවා. මේ 3.0 මම වැඩිපුර කතා කරන්නේ. ඒක තමයි වැඩිපුර ජනප්‍රිය වෙච්ච එක. ඒතර mouse එකක් පාවිච්චි කරන්න ගත්තෙත් මෙන්න මේ operating system මේ Windows operating system එකත් එක තමයි mouse එක භාවිතයටත් ආවේ. 3.0 වලට පස්සේ මොනවා වෙන්නේ නැද්ද? ඔන්න Windows 3.0 වලට පස්සේ මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දෙනවා පුතා. මොකක්ද දන්නවද? Windows කාටද කියන්න පුළුවන් දන්න කෙනෙක් ඉන්නවා? Windows මොකක්ද? 95. Windows 95 මෙහෙයුම් පද්ධතිය Windows 95. මේ මෙහෙයුම් පද්ධතිය තමයි ඉස්සෙල්ලාම මේ start button එකක් ඉස්සෙල්ලාම පළමුවරට හඳුන්වා දුන්නේ. start button එකක් හඳුන්වා දුන්නා. ඒ වගේම task bar එකක්. මෙන්න මේ යට bar එකට මොකක්ද කියන්නේ? task bar එක. ඒතර පළවෙනි ඔය Windows 3.0 වල මේ task bar එක එහෙම තිබ්බේ නැහැ.
ඒ වගේම ඩෙස්ක්ටොප් එක. මේකට කියන්නේ සම්පූර්ණයෙන්ම ඩෙස්ක්ටොප් එක කියලා. ඒතර මේ ඩෙස්ක්ටොප් එකේ ස්ටාර්ට් බටන් එක ඇතුළු ටාස්ක් බාර් එක ඊට පස්සේ මේ ඩෙස්ක්ටොප් එකේ තියෙන අයිකන්ස් මේවා හඳුන්වා දෙන්න ගත්තේ Windows 95. මට මතකයි 1999 විතර වාගේ වෙනකොට මගේ පළවෙනි පරිගණකය තිබ්බ මෙහෙයුම් පද්ධතිය තමයි Windows 95. මට මතකයි අම්මා නේද ටිකක් ඔය සීට්ටුවක් එහෙම දාලා තමයි මේ කම්පියුටරේ මට අරන් දුන්නේ. ඒ කාලේ හැටියට රුපියල් 45000ක් විතර වුණා. ඒ කාලේ 45000ක් කියන්නේ සාමාන්‍යයෙන් අක්කර කාලක් විතර වගේ ගන්න පුළුවන්. ඒ කාලේ. ඉතින් මේ ඒ කාලේ තමයි පළවෙනි පරිගණකය ගත්තේ. Windows 95 තමයි ඔපරේටින් සිස්ටම් එක තිබ්බේ. ඉතින් මෙන්න මේ ඔපරේටින් සිස්ටම් එක තමයි වැඩ කරේ පුතේ. ඉතින් මේකේ ෆ්ලැට් කලර් එකක් තමයි තියෙන්නේ. මේකේ ෂේඩින් කලර්ස් නෑ ඔයාලට පේනවා ඇති. ෆ්ලැට් කලර් එකක්. ඒ වගේම සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඩිස් එක අර විදියටම තියෙනවා. මයි කම්පියුටර් එක මෙන්න මේ වගේ දර්ශන වලට පේනවා ඇති. ඉතින් ලස්සන හැඩ වැඩ නෑ. නමුත් වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒක නෙට්වර්ක් යූස් කරන්න පුළුවන් දෙයක්. පුළුවන් මේ නෙට්වර්ක් හදාන්න පුළුවන්. කොහොමද නෙට්වර්ක් එක හදා ගන්න පුළුවන් Windows 95 වල පුළුවන්. නෙට්වර්ක්. සර් මේ ඊතනෙට් ඔව් නෙට්වර්ක් කරන්න පුළුවන් පහසුකම තිබ්බා කොහොමත් 95 ඔපරේටින් සිස්ටම් එක එනකොටම. මේ නෙට්වර්ක් නෙබහුඩ් කියලා තියෙන මේ සම්පූර්ණ නෙට්වර්ක් කරන්න පුළුවන්. නෙට්වර්ක් වල ඔප්ෂන්ස් ගොඩාක් තදබල විදියට තිබ්බේ නෑ 95 වල. නමුත් පරිගණක දෙකක් එකට සම්බන්ධ කරලා data ටිකක් පරිගණක දෙකක් නේ පරිගණක කීපයක් සම්බන්ධ කරලා data එහාට මෙහාට කරන්න පුළුවන් හැකියාව තිබුණා. මේ නෙට්වර්ක් කිව්වට මේ ඉන්ටර්නෙට් මට්ටමට ගොඩක් තදබල මේ ඉන්ටර්නෙට් තියෙනවා මේකේ. නමුත් අර මේ ලොකුවට දෙයක් කරන්න පුළුවන් මට්ටමකට ආවේ නෑ. සාමාන්‍ය ඔපරේටින් සිස්ටම් එක වැඩ කටයුතු කරන්න පුළුවන් මට්ටමක් තිබ්බා මේ. ඉතින් ඊට පස්සේ Windows 95 වලට පස්සේ ඔන්න තවත් මෙහෙයුම් පද්ධතියක් ආවයි කියලා ආරංචි වුණා. Windows 98. Windows 98 ඉතින් හරි ලස්සනයි මීට වඩා නේද? performance එක ටිකක් වැඩි, ටිකක් screen එකත් හොඳයි. flat base screen එක පොඩ්ඩක් gradient screen එකක් බවට පත් වෙලා තිනවා කියලා ආරංචි වුණා. ඊට පස්සේ පොඩ්ඩක් දැක්කා එක එක කම්පියුටර්ස් වල දාලා තියෙනවා. පුතා දැක්කද මේ බලන්න? පොඩි gradient level එකක් Windows 98 කියලා තියෙනවා. ආරට වඩා හොඳයි ටිකක්. දැක්කහම මේ ටිකක් ප්‍රියමනාපයි ටිකක්. ඊට පස්සේ Windows 95 Windows 98 ඔපරේටින් සිස්ටම් එක භාවිතා කරන්න කට්ටියකට. ඔයාලත් එහෙමනේ දැන් 10 8 තිබ්බහම 10 දා ගන්න බලන්න. 10 තිබ්බහම ඊගාවට දැන් අලුතෙන් ඒව පාවිච්චි කරන්න. ඒ වගේ 11 එක. ඉතින් ඒ වගේ දැන් මමත් මොකද කරේ මට මතකයි Windows 95 ඔපරේටින් සිස්ටම් එක තියෙන කාලේ ඉතින් අම්මට එහෙම මේ කරදර කරලා නේද? දුක් ගන්නාරා ළමයි තාත්තයනේ මොනවා කරන්න කියත් නේද? ඔයාලා වගේ තමයි නේද? කොහොම හරි රුපියල් 4000ක් විතර මට මතක හැටියට 4000ක් දීලා RAM එක වැඩි කරගත්තා. මොකද පුතේ මගේ මේ Windows 95 වලට මෙන්න මේකට ඕන කරන RAM capacity එක ගත්තොත් මේකේ RAM capacity එක මෙගාබයිට් 16යි. මෙගාබයිට් 16න් Windows 95 දුවන්න පුළුවන්. සර් ඉච්චර පොඩිත් ආවද එම්? ඔව් මෙගාබයිට් 16යි. ගිගාබයිට් නේ මෙගාබයිට් ඈ. අපි අඩුම සර් 256 කියන්නේ දැන් අඩුම සර් 256 නේ ගන්නේ. ඔව් ඒ වගේ තමයි. දැන් Windows 98 වලට 32 MB ඕනයි කියලා කිව්වා. ඉතින් Windows 32 MB එකක් දාගන්න මට හැකියාවක් තිබ්බේ නැහැ. ඉතින් Windows 16 MB තමයි මං ගාව තිබ්බේ RAM එක. ඉතින් තවත් 16 MB RAM එකක් රුපියල් 4000ක් දීලා ගත්ත මට මතකයි. ඒක අරගෙන තමයි ඊකාට පොඩ්ඩක් අප්ග්‍රේඩ් කරලා RAM එක අප්ග්‍රේඩ් කරන 32 ආවා. ඒක ගැහුවට පස්සේ 98 දාගත්තා මැෂින් එකට. එතකොට මේ Windows version එක ආයේ disk එකද? Windows එක disk එකේ bootable disk එකක් විතර තමයි එන්නේ පුතේ. bootable disk එකක් තමයි එන්නේ. ඔය එතකොට මෙවට මේ ඉන්ටර්නෙට් වලට මේ event download කරගන්න පුළුවන් හැකියාවක් තිබ්බේ නැහැ. bootable disk එක. සර් pen drive එහෙම වැඩ කරාද? pen drive එක මේකේ වැඩ කරා වැඩ. එතකොට pen drive ඇවිල්ලා තිබ්බේ නැහැ පුතේ මේ වෙනකොට. මේ කාලේ වල pen drive තිබ්බට අපි ගාවට pen එක අතර ආවේ නැහැ. මේකේ Windows 98 වලට pen එක ගැහුවාට පස්සේ drivers install කරන්නත් උනා. pen එක වැඩ කරන්න pen එකේ drivers දැන් automatically drivers ගන්නවනේ. Windows 98 වලට pen එකක් ගැහුවට පස්සේ automatically ගන්නෙ නැහැ. ඒකට drivers install කරන්න operating system එකට කියලා දෙන්න ඕන. අපි device drivers ගැන කතා කරේ අර printer එකක් එහෙම ගත්තාම පස්සේ CD එකකින් drivers install කරන්න ඕනේ කියලා. ඒ වගේ pen එක දැම්මත් drivers දාන්න ඕන. ඒකයි මේකේ තිබු වෙනස. ඉතින් ඊට පස්සේ මේක කාලයක් වැඩ කරා මට මතකයි Windows 98. ඉතින් මේක තමයි මේ operating system එක 98 99 කාලේ මේක බහුලව පාවිච්චි කරා. ඊට පස්සේ ඊළඟ operating system එක කාටද කියන්න පුළුවන්? මොකද 90 වලට පස්සේ ආපු එක. මේ ඉන්ටර්ෆේස් එක නෙමෙයි ඊට පස්සේ. Windows 2000. හැබැයි මතක තියාගන්න Windows 2000 වලට කලින් තවත් මෙහෙයුම් පද්ධති දෙකක් ආවා. මම ඒක දාලා නැහැ මේකේ.
ඒ තමයි Windows Me කියලා එකක් ආවා. Windows Me කියන එක Windows 98 වලට parallel ආප් එකක්. ඒ කියන්නේ Windows 98 එකට සමාන්තරව ආප් එකක් තමයි Windows Me. ඊට පස්සේ ඒකත් එක්ක Windows NT කියලා එකකුත් ආවා. NT කියලා කියන්නේ net කියන අදහස ආවේ. එතකොට network වලට හොඳම මෙහි උප්පාද්‍ය විදිහට තමයි සැලකේ Windows NT කියන එක. ඒතර Windows NT කියන එකයි Windows Me කියන එකයි එකට combine කරලා ඒකේ තියෙන features ඔක්කොම එකට එකතු කරලා හදපු හොඳම මෙහි උප්පාද්‍යයක් හැටියට තමයි සැලකුවේ Windows 2000 කියන මෙහි උප්පාද්‍ය. 2000 වෙනකොට පාවිච්චි කරන්න ගත්තට අපිට ලංකාවට එනකොට මේක 2002 විතර වාගේ 2002 2003 වගේ කාලේ තමයි ලංකාවට පාවිච්චි කරන්න ආවේ. මට මතකයි පළවෙනි පත්තියම අරගෙන 2003 නේද? ත්‍රිකුණාමලේ රාජකීය විද්‍යාලයක ජාතික පාසලේ වැඩබාර ගන්නකොට මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය තමයි මේ පරිගණක වල ස්ථාපනය කරලා තිබ්බේ. Windows 2000 කියන මෙහෙයුම් පද්ධතිය වෙන මතකයි. ඒතර මේ මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක 10ක් World මොකද්ද Asian Development Bank එකේ ADB එකෙන් තමයි දීලා තිබ්බේ. ඉතින් මේවා තමයි මේ ළමයි කාලේ පාවිච්චි කරේ මට මතකයි Windows 2000. ඉතින් මේක අරට වඩා ටිකක් ප්‍රියමනාපයි, කලර්ෆුල් නේද? පින්තූරය හොඳයි, හොඳට වැඩ කරනවා, ස්පීඩ් එකත් හොඳයි. මේක සෑහෙන කාලයක් පාවිච්චි කරා. අපේ රටෙත් සෑහෙන කාලයක් පාවිච්චි කරා. කොහමරි 2004 2005 විතර වගේ කාලෙ වෙනකොට තව අවුලුත් ඔපරේටින් සිස්ටම් එකක් එනවා කියලා දැනගත්තා. නේද? ඒක හරි ෂෝක් මීට වැඩි ග්‍රැෆික් එහෙම වැඩිපුර තියෙනවා කියලා එහෙම දැනගත්තා. මොකක් වෙන්නේ නැද්ද මේ උපදතිය? කාටද කියන්න පුළුවන්? 2000 වලට පස්සේ එන්නේ නැත්නම් මොකක්ද? මේ ඉතිහාසය මම මේ කියලා දෙන්න ඔයාලට. Windows 7 Windows XP අහලා දිනවද Windows XP කියන්නේ? මෙන්න මේ මෙන්න මේ Windows XP තාමත් කිසිම ගැටලුවක් නැතිව දෝෂ අඩුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධතිය තමයි සලකන්නේ Windows XP. දැන් Microsoft සමාගමේ මෙහෙයුම් පද්ධතිය නොමිලේ දෙන්න අන්තර්ජාලයෙන් අපිට නොමිලේ මේක ඩවුන්ලෝඩ් කරගෙන අපේ පරිගණකවල ස්ථාපනය කරගන්න පුළුවන්. කොහොමද ලංකාවේ අපි නම් සල්ලි වලට ගන්නෙ නෑනේ නේද? ලංකාවේ අපි සල්ලි ඩොලර් 75 විතර නේද? Windows XP ද? නෑ සර් 10 ය. ඒ ගැන මම දන්නේ නැහැ. කොහමද 35000ක් 40ක් විතර වාගේ වෙනවා සාමාන්‍ය අපේ සල්ලි වලින් Windows 10 ගත්තොත් නේද? එතකොට ඒ වගේ මුදලකට ඔපරේටින් සිස්ටම් එකක් තමයි මිලදී ගන්න අපි ගන්නෙ නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් කම්පියුටර් එකත් එක්කම OS එක හම්බුනොත් ඒකට රුපියල් 10000ක් විතර සමානලාට මිල වෙනවා. එහෙම නැතුනොත් OS එකක් කවදාවත් සල්ලි දීලා දාන්නේ නැහැ. ඉතින් ලංකාවේ දාමේ දාතුර අපි කවුරුත් මේවා ඉතින් ව්‍යාජ පිටපත් තමයි අපි පරිගණක ස්ථාපනය කරේ. තාමත් ලංකාවේ නීති සීමාවන් එච්චර තදබල නොවන නිසා. Windows XP ආවට පස්සේ මගේ අපේ ආයතන අපේ පාසලේ පරිගණක වලටත් මතකයි CD එකක් ගෙනහලා Windows XP ස්ථාපනය කරා පරිගණක වල. Windows 2000 වෙනුවට මේක කාලයක් පාවිච්චි කරා. සෑහෙන කාලයක් මෙහෙයුම් පද්ධතියක් හැටියට භාවිතා කරපු මෙහෙයුම් පද්ධතියක් තමයි සලකන්නේ Windows XP. ඒ කියන්නේ ගොඩාක් අයට user friendly හොඳට භාවිතා කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධතියක් තමයි සලකන්නේ. Windows XP වලට පස්සේ ඔන්න තවත් අලුත් මෙහෙයුම් පද්ධතියක් එනවා කියලා දැනගන්න ලැබුණා. ඒකේ අර මේ මොකද්ද පොඩි මේ නමකුත් එක්ක ආව මෙහෙයුම් පද්ධතියක් මීට වඩා ටිකක් ලස්සනයි. ඒකේ නම දුන්නේ පුතේ Windows Longhorn කියලා. Windows Longhorn. Windows Longhorn මෙහෙයුම් පද්ධතිය කියලා තිබ්බට ඒක මොකද ඒකට නීත්‍යානුකූල වෙන ඇටයට කිව්වොත් ඒක මේ නිල මට්ටමේ ආපු එකක් නෙමෙයි ඒක. පස්සේ කාලෙක ඒකේ නම වෙනස් වුණා. ඒකේ නම තමයි පස්සේ වුණේ මොකද්ද? Windows Vista. Windows Vista. Windows Vista පාවිච්චි කරන්න ගත්ත පුතා Windows XP වලට පස්සේ අරට වඩා ටිකක් graphic ඒ වගේම මේකේ transparency පැත්ත ටිකක් වැඩි වුණා. ඔයාලට පේනද මේ transparency එකේ screen එකක් යටින් තවත් screen එකක් පේනවා මේ තියෙනවා කියලා. transparency පැත්ත වැඩි වුණා. ඒ වගේම මේ දකුණු පැත්තේ මෙන්න මෙහෙම gadget set එකක් ආවා. ඔරලෝසුව, එතකොට calendar එක මේ වගේ gadgets ආවා. ඒ Windows Vista වලට විතරක් ආවෙනිකු එකක් තමයි මේ gadgets කියලා කියන්නේ. ඉතින් gadgets ආවා. ඉතින් මේ Windows Vista 7 එකට අපිට ප්ලගින් එකක් හැටියට මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් 7 එකට. නැත්නම් අපිට මේ ගැජට් normal 7 එකට එන්නේ නැහැ. එතකොට මොකද උනේ? Windows Vista සෑහෙන කාලයක් පාවිච්චි කරාට පස්සේ ඒක කාලයක් නම් පාවිච්චි කරන්න හම්බුනේ නැහැ. මේක පොඩි දෝෂ ටිකක් ආවා. මේකේ ආපු දෝෂ තමයි පුතා මේකට ගන්න RAM එක ටිකක් වැඩි. අරට වඩා RAM එක ටිකක් වැඩි. RAM capacity එක ටිකක් වැඩි පුරවන්නේ මේක දුවන්න. එතකොට මේකට අපි 2GB RAM තිබ්බොත් මේකට 1.2 විතර වගේ RAM ගත්තොත් එහෙම නේද 800 point තමයි මේ අපිට MB තමයි අපිට ඉතිරි වෙන්නේ ඉතිරි වැඩ ටික කරගන්න. ඒතර මේක මදි. ඉතින් වැඩිපුර RAM ගන්න ඉඳ මේක මිනිස්සු අතර එච්චර ජනප්‍රිය වුණේ නැහැ. ඒ නිසා මයික්‍රෝ සමාගමට සිද්ධ වුණා මේ මෙහෙයුම් පද්ධතිය පොඩ්ඩක් අප්ග්‍රේඩ් එකක් හදන්න. හැබැයි අප්ග්‍රේඩ් එකක් හැදුවට ඒකේ Vista වල version එකක් විදිහට එළියට දැම්මේ නැහැ. මොකක් විදිහට පුතා එළියට දැම්මේ මේක?
මේකේ දෝෂයත් එක්ක ඒක එළියට දැම්මේ Windows 7. අර Windows Vista වල තිබ්බ දෝෂ ගොඩාක් අඩු කරලා RAM capacity එකක් සෑහෙන අඩු කරලා ඉතා සාර්ථකම හියුම් පද්ධතියක් විදිහට තමයි Windows 7 සලකන්නේ. තාමත් බොහෝ පරිගණකවල කිසිම ගැටලුවක් නැතුව දුවන්න පුළුවන් මෙහෙයුම් පද්ධතියක් විදිහට තමයි සලකන්නේ. මොකද Windows 7. දෝෂ අඩුයි. නේද? Windows 7. ඒතර Windows 7 පාවිච්චි කරන්න ගත්ත ගොඩක් අය Windows 7 වලට පස්සේ අපිට පේනවා Windows 7 වල මේ හැම එකම යටින් ටාස්ක් බාර් එකක් එනවා. ඒ වගේම ස්ටාර්ට් බටන් එකක් එනවා. Windows 95 වලින් පටන් ගත්ත ස්ටාර්ට් බටන් එක Windows 7 දක්වාම ආවා. Windows 7 වලට පස්සේ ඔයාලා කවුරුත් දන්නවා මෙහෙයුම් පද්ධතිය මොකක්ද? Windows 8. Windows 8 වල දෝෂයක් ආවා. දෝෂයක් නෙමෙයි අතරම කිව්වොත් ඒක දෝෂයක් නෙමෙයි. Windows 8 වල මෙයාලා සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරා මේ ඔපරේටින් සිස්ටම් එකේ ඉන්ටර්ෆේස් එක. මොකක්ද ඉන්ටර්ෆේස් එක උඩු යටිකුරු කරා කියලා කියන්නේ? ස්ටාර්ට් බටන් එකක් ඕනේ නැහැ කියන තැනට ආවා යාලා. ස්ටාර්ට් බටන් එකක් වෙනුවට ස්ටාර්ට් වින්ඩෝ එකක් දැම්මා. ස්ටාර්ට් බටන් එකක් වෙනුවට ස්ටාර්ට් වින්ඩෝ එකක් දාලා Windows 8 හැදුවා. මේක තමයි මේ ස්ටාර්ට් වින්ඩෝ එක උතේ. ඔයාලගේ කම්පියුටර්ස් වල තාමත් මේක තියෙනවා නේද? Windows 8 මේ ස්ටාර්ට් බටන් එකක් වෙනුවට ස්ටාර්ට් වින්ඩෝ එකක්. එතකොට ඩෙස්ක්ටොප් එක ඕනේ නම් ඩෙස්ක්ටොප් එකත් අයිකන් එකක් විතර මෙන්න මේ පැත්තක තියෙනවා. ඒක උඩ ක්ලික් කරපුවම ඩෙස්ක්ටොප් ඕපන් වෙනවා. එහෙම සාමාන්‍යයෙන් මෙන්න මේ Windows 8. හැබැයි ඉතින් Windows 8 එක ස්ටාර්ට් බටන් එකක් නැතුව පාවිච්චි කරන එක චූටි අවුලක් වගේ. කට්ටිය ඔක්කොම ස්ටාර්ට් බටන් එකක් ඉල්ලුවා. හොඳ නැද්ද? කට්ටිය ගොඩාක් අය ස්ටාර්ට් බටන් එකක් කියලා ස්ටාර්ට් බටන් එකක් ඕනේ අපිට. ඊට පස්සේ මොකද Microsoft සමාගමට සිද්ධ වුණේ? Windows 8 වලට පස්සේ ස්ටාර්ට් බටන් එකක් එක්ක දැම්ම අලුතෙන් 8.1 කියලා අලුතෙන් අප්ඩේට් එකක් දැම්මා. 8.1. ඉතින් ගොඩාක් අයද මමත් Windows 8.1 තමයි ස්ථාපනය කරලා තියෙන්නේ මේ පරිගණකේ. ඉතින් Windows 8.1 එකේ ස්ටාර්ට් බටන් එක දැම්මට පොඩි හොර වැඩක් තමයි කරේ. ස්ටාර්ට් බටන් එක උඩ ක්ලික් කරපුවාම ඕපන් වෙන්නේ මොකද පුතා? ස්ටාර්ට් Window එක. ස්ටාර්ට් වින්ඩෝ එක තමයි. ස්ටාර්ට් මෙනු එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ ආය නැවත කට්ටිය යූසර්ස්ලා කිව්වා අපිට ස්ටාර්ට් මෙනු එකක් ඕන. අපිට පුරුදු ඒක ස්ටාර්ට් මෙනු එක නැතුව එපා. ඊට පස්සේ යාළුවා ඊළඟ සංස්කරණය මොකද උනේ පුතා? Windows 8.1 වලට පස්සේ Windows 9 පාවිච්චි කරේ නෑනේ. Windows 10. Windows 10 එනකොට ඔයාලා දන්නවා මොකද උනේ? අර මිනිස්සුන්ගේ ඉල්ලීමත් එක්ක ස්ටාර්ට් බටන් එකයි ස්ටාර්ට් මෙනු එකයි සයිඩ් එකෙන් ස්ටාර්ට් වින්ඩෝ එකයි මේ ඔක්කොම එකට දාලා හැදුවා ඔපරේටින් සිස්ටම් එක. මොන බලන්නකෝ මේ මිනිසුන්ගේ ඉල්ලීම අනුව වෙනස් වෙන හැටි නේද? ස්ටාර්ට් බටන් එකක් තියෙනවා, ස්ටාර්ට් මෙනු එකක් තියෙනවා, ස්ටාර්ට් වින්ඩෝ එකක් තියෙනවා. ඔන්න Windows 10 සංස්කරණය ආවේ මෙන්න මේ විදියට. ඉතින් Windows 10 මම හිතන්නේ සමහර දැන් ගොඩාක් දුරට තමයි ලෝකේ වැඩිපුරම පාවිච්චි කරන මෙහෙම පද්ධති බවට පරිවර්තන වෙලා තිනවා. මේක ඉතින් දෝෂයක් විදිහට සලකනවා නම් මම නම් දාගෙන නැහැ. මම මොකවත් නෙමෙයි මම මේක දාගෙන නැත්තේ. අප්ඩේට් වෙනවනේ සර්. අන්නේ හේතුව නිසා මම මේක දාගෙන නැහැ. හදිස්සියවත් ඔයාලගේ ක්ලාස් එකක් පටන් ගන්නකොට මේකේ අප්ඩේට් එකක් එහෙම කිව්වොත් කාට කියන්නද? හදිස්සිය සාමාන්‍යයෙන් විනාඩි 15ක් කලින් ස්ටාර්ට් කරන්න. අන්න ඒ වගේ කතන්දරයක් තියෙනවා. එතකොට මීටින් එකක් පටන් ගත්තාන් පස්සේ ටීචර් ට්‍රේනින් එකක් වර්ක්ෂොප් එකක් කරනකොට මම මේ මැෂින් එක ඔන් කරගත්තාට පස්සේ බැරි වෙලාවත් අප්ඩේට් එකක් ආවොත් එහෙම කාට කියන්න. මේ ටයිම් කියන්න බෑනේ ඉතින් ඒවා. ඉතින් ඒවා ෂෙඩියුල් වෙනස් කරන්න පුළුවන්. නමුත් ඉතින් ඒක වදයක් ඒක. ඉතින් ඒක නිසා මම මේකට ආස නැහැ මේ Windows 10 එකට. මම ඒක දාගෙනත් නැහැ. ඉතින් මේකෙන් පස්සේ දැන් දැනට අද දවසේ පැය කීපයකට කලින් තව දවසක් ගියේ නැහැ. මම හිතන්නේ උදේ 10යි ගානකට අලුත්ම මෙහෙයුම් පද්ධතිය අද දවස් වල මතක තියාගන්න පුළුවන් නේද? 25 නේ 25 වෙනිදා ජූනි මාසේ අලුත් මෙහෙයුම් පද්ධතිය ලෝකයට හඳුන්වා දුන්නා. මොකක්ද? Windows 11 දැනට පැය කීපයකට කලින්. කැමතිද Windows 11 එකේ ඉන්ටර්ෆේස් එක බලන්න? ඔව් සර්. ඔව් සර්. මේ තියෙන Windows 11. සර් තාම ක්‍රැක් එක ඇවිල්ලා නැහැ නේද? දැන් ලීගලි දැම්මා සම්පූර්ණයෙන්ම මොකද මේ නිල මට්ටමින් එළියට දැම්මා Windows 11 එක. නෑ සර් මේ පේ කරන්න නැතුව ගන්න තාම එළ නැහැ. තාම නෑ. අනේ අපේ ළමයි පුරුදු වෙලා තියෙන හැටි පේ කරන්න නැතුව ගන්නලු. හරි. එතකොට Windows 10 එකේ තිබ්බ දෝෂ ගොඩක් මේකේ නිවැරදි කරලා තිනවලු මේ මෙහෙයුම් පද්ධතියේ. මොකද්ද? දැන් මම කිව්වනේ මම මේ Windows 10 ස්ථාපනය කරන්න නැති හේතුව මොකද්ද කියලා. අප්ඩේට් වෙනවා. මෙයාලා මොකද දැනට කරලා තියෙන්නේ මේ ඔපරේටින් සිස්ටම් එකේ? Windows අප්ඩේට් එක බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනවා.
බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනවා. ඒ කියන්නේ අපිට මැෂින් එක ඕෆ් කරනකොටවත් ඔන් කරනකොටවත් අර please wait don't turn off computer කියලා එහෙම වැටෙනවනේ. ඒව මොකුත් වෙන්නේ නැහැ. මේක බෑග්ග්‍රවුන්ඩ් එකේ අපි වැඩ කරයි යනකොට ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා තියෙනවා නම් අප්ඩේට් එක එයා ගන්න ඕන දාට. එහෙම හොඳයි නේද? ඒත් අපි දන්නේ එතන නැහැ. මැෂින් එක ස්ලෝ වෙන්නේ නැද්ද? ඔව් ඉතින් ඉන්ටර්නෙට් එක පොඩ්ඩක් ස්ලෝ වෙයි අප්ඩේට් ගන්න ගත්තාම. පොඩ්ඩක් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පොඩ්ඩක් ස්ලෝ වෙයි මැෂින් එක ස්ලෝ වෙන්නේ නැති වෙයි. වැඩ කටයුතු කරලා යන්න පුළුවන්. ඊට පස්සේ මේකත් ගොඩාක් ග්‍රැෆිකල් පැත්තට වඩා ෆ්ලැට් බේස් පැත්ත තමයි ගොඩාක් බලලා තියෙන්නේ. අයිකන්ස් එකෙන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවට වඩා පොඩි වෙනසකට තියෙනවා. මේකේ මේ ස්ටාර්ට් බටන් එක කොහට ඇවිල්ලා තියෙන්නේ? මැදට ඇවිල්ලා තියෙනවා. අපිට ඒක ඕනනම් මේ අයිනට දාගන්නත් පුළුවන්. මැදට ඇවිල්ලා තියෙනවා. මේ ඒක තමයි සිස්ටම් කොහොමද දන්නේ නැහැ සිස්ටම් රික්වයර්මන්ට්ස්. තාම ඉතින් ගොඩක් දැන් අද පැය කීපයකට කලින් මේක එළියට දැම්මයි කියලානේ අපිට ආරංචි උනේ. දැන් ඉතින් ඉස්සරහට පොඩි YouTube එකේ පොඩ්ඩක් රවුමක් ගහලා බලන්න මේකේ දැන් තව තොරතුරු මොනවද කියලා. මාත් හොයාගෙන එනවා. ඔයාලත් අප්ඩේට් වෙනවා මාත් අප්ඩේට් වෙනවා. ඉතින් බලමු මේකේ ඉස්සරහට අපිට එනකොට Windows 11 operating system එක මේකටත් මම හිතන්නේ 4GB RAM තිබ්බනම් hard disk එක සාමාන්‍ය මම හිතන්නේ 80 විතර වගේ තිබ්බත් ඇති දාන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන් 4GB RAM වලට වැඩ කරනවා මේ. සාමාන්‍යයෙන් වැඩ කරනවා. 10 දාලා තියෙන එකට මේ 11 දාන්න පුළුවන්ලු. ගැටලුවක් නැතුව. ආ සර්. right okay. අපි වෙනවා Windows ගැන තමයි කතා කරේ මේ වෙනකම්. Windows 3.0 වල ඉඳලා Windows 11 දක්වා මේ වෙනකම් අපු සංස්කරණ කීපෙම අපි කතා කරා. එහෙනම් Windows ගැන අපි ලියමු. Microsoft සමාගමේ නේද? ලෝකේ වැඩිම පිරිසක් පාවිච්චි කරන operating system එක විදිහට තමයි මේක සලකන්නේ Windows මෙහෙයුම් පද්ධතිය. අපි ලියුවොත් වර්තමාන ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය මේක Microsoft සමාගම විසින් මේ මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දී ඇත. Windows සංස්කරණ කීපයක් මේ විදිහට හඳුන්වා දී ඇත. මම පොඩි නෝට් එකක් තියෙන්නේ. සංස්කරණ ටික ඕනේ නම් විතරක් මම සංස්කරණ ටික ආපහු නැවත කියාගෙන යන්න. ඔයාලට ලියන්න ඕන නම් ලියන්න. හැබැයි ඔතන ලියන්න ඉඳ මදි වෙයි. ඔතන තියෙන ප්‍රමාණය අනුව තමයි මම මේ නෝට් එක හදලා තියෙන්නේ. ගොඩක් දේවල් ලියනවට වැඩිය මේ ඔලු ගෙඩිය මතක තියාගන්න එක තමයි ඉතා වැදගත් කියන එක මම හැමදාම කියන කාරණාව. ඒ නිසා අත්‍යවශ්‍ය ටික විතරක් මේක අපි මෙහෙම ලියාගමු. දැන් මේක ලියාගන්නකෝ දාලා. හරිද පුතාලා? වෙලා වෙති නේද? හරි සර්. right හරි සර්. ඊළඟට Windows මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ අපි දන්නවා කවුරුත් නේද? නිකන් දෙන මෙහෙයුම් පද්ධතියක් නෙමෙයිනේ. නිකන් දෙන එකක්ද පුතා? Windows මෙහෙයුම් පද්ධතිය නිකන් දුන්නා නම් Bill Gates උන්නේ ලෝකේ ලොකුම කෝටිපතියා බවට පරිවර්තනය වෙයිද? තුන සර් තුන. නෑනේ. නෑ. නෑ. යා තමයි තව දුරටත් ලෝකේ පළවෙනි තැන ඉන්නේ. නේද? Amazon ලොක්කත් තව ටික කාලයක් නේද? ඉතින් නෑ සර් ඉලෝන් මස්ක්. දැන් ඉලෝන් මස්ක් ඇවිල්ලා තියෙනවා. දැන් ඉලෝන් ඔව් සර් 1 ඉලෝන් මස්ක් 2 Amazon 3 බිල් ගේට්ස්.
දැන් බිල් ගේට්ස් තුනට ගිහිල්ලා ඔව් සර්. අලුත්ම ඒක අනුව නේද? ඉලොන් මස්ක් ඇවිල්ලා තියෙන. ඉලොන් මස්ක් දැන් මේ වෙනකොට ටෙස්ලා එකෙන් ඔව් ලොකු වැඩක් වෙනවා දැන් නේද? අභ්‍යවකාශ වලට දැන් ගහරවලට සර්. අඟහරු යන්න උපකරණ උපාංග හදනවා කියලා තාරංචි වුණා දැන් නේද? ඔව් සර්. හරි එමනම් අපි බලමු ඊළඟට. පිවින්න එපානේ මේකට සද්දය. ඊළඟට මේ අපි බලමු ඊළඟ ඔපරේටින් සිස්ටම් එක මොකක්ද කියලා. අපි දන්නවා Microsoft සමාගම මේකක්වත් අපිට නිකන් දෙන්නේ නැහැ. සල්ලි දීලා ගන්න ඕනේ. අපි අව්‍යාජ විදිහට මේ භාවිතා කරොත් ප්‍රශ්නයක් නැහැ. ව්‍යාජ විදිහට භාවිතා කරොත් Microsoft සමාගමෙන් අපිට නඩු පවරන්නත් පුළුවන්. ඉතින් අපේ රටට ඇවිල්ලා මේ අහිංසක අපි මේ ඔපරේටින් සිස්ටම් එක ව්‍යාජ විදිහට භාවිතා කරයි කියලා බිල් ගේට්ස් ඇවිල්ලා අපිට නඩු දාන්නේ නැහැ. නේද? හැබැයි ලංකාවේ තුල අපි දන්නවා කිසිම රාජ්‍ය ආයතනයකට පෞද්ගලික ආයතනයකට Windows මෙහෙයුම් පද්ධතිය ව්‍යාජ විදිහට භාවිතා කරන්න අවසර දීලා නැහැ. ව්‍යාජ විදිහට භාවිතා කරන්නත් බෑ. ඒතර දැන් අපි ගත්තොත් එහෙනම් ඔයාලගේ පාසලේ පරිගණක විද්‍යාගාරයේ තියෙන Windows මෙහෙයුම් පද්ධතිය සල්ලි දීලා තමයි OS එක ඔයාලගේ කම්පියුටර්ස් වලට දාලා තියෙන්නේ. Windows දාලා තියෙන්නේ. එතකොට ඒ වගේ පෞද්ගලික ආයතන සල්ලි දීලා තමයි අරන් තින්නේ. අපි තමයි ඉතින් අපේ කම්පියුටර් ටෙක්නොලොජි ගන්නකොට අපිට ඉතින් ඒ පරිගණක එක කම්පියුටර් එකට දාන්න එක ගානේ ගන්න ඕනේ. එක ගානේ ඕනේ. මැෂින් 40ක් තියෙනවා නම් මැෂින් 40ට 40ක් ගන්න පුතා. එහෙමයි. එතකොට මේ රජයෙන් සල්ලි ඔව් රජයේ සල්ලි. OS එකට වෙනම අරන් තියෙන. පුතේ ඔය දන්නවා මහින්දෝදේ විද්‍යාගාර එක මැෂින් එකකට 1.75ක් විතර විදන් කරලා තියෙනවා. 1,75,000ක් විතර විදන් කරලා තියෙනවා. දන්නවද? ඊට වඩා වැඩි මිසක් අඩු නැහැ. වොරන්ටියටත් එක්ක. ඉතින් පුතා මැෂින් 60ක් මහින්දෝදේ විද්‍යාගාරයක තියෙනවා. මැෂින් 60ක් තියෙනවා. එතකොට බලන්න කොච්චර මුදල් ප්‍රමාණයක් ඒවට යට කරලා තියෙනවද කියලා. හැබැයි මම දැකලා තියෙනවා ඔය මහින්දෝදේ විද්‍යාගාරවල භාවිතා කරන ළමයි කම්පියුටර් එක ළඟ වාඩි වෙලා ස්ක්‍රීන් එකේ පැන්සිලෙන් ලියලා පෑනින් ලියලා කටු ගාලා මේසේ එතකොට ඊට පස්සේ මොනවද මේ කීබෝඩ් වල කී ගලවලා මොන හිතකින් කරනවද කියලා නම් මම දන්නේ නැහැ. ඒ වගේ ඕන තරම් මම ওই කම්පියුටර් ලැබ්ස් බලන්න යනකොට මම දැකලා තියෙනවා පුතේ. කොච්චර වැරදිද කියලා හිතනවනේ. පොදු දෙයක් නේද? පොදු දෙයකට හානි කර තමන්ගේ පෞද්ගලික ගෙදර දෙයකට හානි කරනවට වඩා පොදු දෙයකට හානි කරනවා කියන පුතේ ජාතික අපරාධයක්. ඒක පවක්. එකwidehatකින්. පුතා දන්නව නේද? ඔය පොදු දේවල් හදනවා කියන්නේ ලොකු පිනක්ලුනේ. ලින්ක් අපන එක, පාරවල් හදන එක නේද? ඔක කියනවා ලොකු පුණ්‍ය කර්මයක්. පොදු දෙයක් හදනවා කියලා කියන්නේ අපි මැදිහත් වෙලා පාරක් කපලා දෙනවා. කෙනෙකුට ලිඳක් හදලා දෙනවා. පුතා ලිඳක් හදලා දුන්නොත් කාට හරි ලිඳක් කපලා දීලා ඒක බැඳලා කරලා දීලා ඒ කට්ටියන්ට පාවිච්චි කරන්න දුන්නොත් අවුරුදු ගාණක් කී දහහක් ඕකෙන් වතුර බොනවද කියන්නකො. එතකොට මේ වතුර උගුරක් බොන ගානේ ඒක හදපු කෙනාට පින් සිද්ධ වෙන්නේ නැද්ද පුතේ? පින් සිද්ධ වෙනවා නේද? එතකොට ඒක එහෙමනම් අපි අර පොදු දෙයකට හානි කරොත් එහෙම ඒකේ අනිත් පැත්ත පවත් වෙනවා ඒ වගේ. ඒ කියන්නේ පුතේ එක කම්පියුටරයක වැඩ කරන්නේ එක දරුවෙක් නෙමෙයිනේ. ඔබ කවුරු හරි ගිහිල්ලා මම ඔයාලා කරනවා කියලා කියනවා නෙමෙයි. කවුරු හරි ගිහිල්ලා කම්පියුටරයකට හානි කරලා ඒක වැඩ කරන්න නැති තැනටපත් කරොත් ආයි කී දෙනෙකුට ඒක පාවිච්චි කරන්න බැරිද? කී දෙනෙකුට ඒක පාවිච්චි කරන්න බැරිද පුතේ? නේද? ලොකු ගොඩක් අයට පාවිච්චි කරන්න බෑ. එතකොට ඒක ලොකු පවක්නේ. ඒකයි මං කිව්වේ වැඩි හොඳ නෑ කියලා. ඉතින් Windows මෙයුම් පද්ධතිය අපිට නිකන් දෙන්නේ නෑ. නේද? ඒක සල්ලි දීලා ගන්න ඕනේ. ඉතින් මේක ලොකු මුදලක් වැය වෙන එකක්. ඉතින් ඒක නිසා ලෝකේ කණ්ඩායමක් එකතු වුණා. Windows මෙහෙයුම් පද්ධතියට ඇටැක් කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධතියක් අපි හදන්න ඕනේ. මේ මෙහෙයුම් පද්ධතිය අපි දෙන්න ඕනේ නොමිලේ. නොමිලේ දෙන්න ඕනේ. සල්ලි වලට නෙමෙයි. ඒ වගේම මේ මෙහෙයුම් පද්ධතිය නොමිලේ දෙනවා වගේම ඒක අවශ්‍ය නම් ඕන අයට සංවර්ධනය කරගන්න අපිට පුළුවන් මේ ඩෙවලොපින් මොනවාද software ටිකක් දෙන්න. මොනවාද මේ source code ටිකක් දෙන්න. ඉතින් එහෙම හදපු මෙහෙයුම් පද්ධතිය මොකක් කියලා හිතන්නේ පුතා? එහෙම දුන්නු මෙහෙයුම් පද්ධතිය මොකද්ද? Linux මෙහෙයුම් පද්ධතිය. මේ ඔයාලට පේන්නේ Linux මෙහෙයුම් පද්ධතියේ ඉන්ටර්ෆේස් එක. Linux operating system එක. මේක අන්තර්ජාලයෙන් ඔයාලට නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකට සල්ලි ගන්නෙ නැහැ. මේ operating system එක ඔයාලගේ පරිගණක ස්ථාපනය කරගත්තට පස්සේ මේකට ස්ථාපනය කරන්න පුළුවන් open source software විතරයි. ඒ කියන්නේ විවෘතකේත මෘදුකාංග විතරයි. ඒතර විවෘතකේත නැත්නම් open source operating system එකක් විතර තමයි මේක සලකන්නේ. මේකේ තියෙන වෙනස තමයි මේ මෙහෙයුම් පද්ධතිය අපේ පරිගණක ස්ථාපනය කරගන්න විතරක් නෙමෙයි. අවශ්‍ය නම් මේ මෙහෙයුම් පද්ධතිය සකස් කරන්න පාවිච්චි කරපු මූලකේත source code ටික අරගෙන අපිට අපේ මෙහෙයුම් පද්ධතිය
අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්න පුළුවන්. කැමති ආකාරයට. නේද? ඉතින් එහෙම කැමති ආකාරයට වෙනස් කරලා හදපු මෙහෙයුම් පද්ධති ගණනාවක් මේ Linux base මෙහෙයුම් පද්ධති තියෙනවා. ඉතල මතකයි Ubuntu කියලා. ඊකට Kubuntu කියලා. Edubuntu, Mac Ubuntu, Super Ubuntu කියලා එහෙම ආව එක එක නම් වලින්. ඊට පස්සේ ලංකාවේ හැදුවා පේරාදෙණි කැම්පස් එකේ කට්ටිය කියලා හන්තාන Linux කියලා හැදුවා. නේද? මේකම අරගෙන මේකේ ඩෙවලොපින් මොනවාද කෝඩ්ස් එක සෝස් කෝඩ් ටික අරගෙන ඒවා වෙනස් විදියට සංවර්ධනය කරලා අපිට ගැලපෙන විදියට හදලා අලුත් නමක් දානවා. ඊට පස්සේ මේ ළඟදී අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වෙලා Linux operating system එක තව තව අඩුපාඩු තව මේකට තියෙන මෘදුකාංග ගණනාවක් මේකට ඇතුළු කරලා හැදුවා operating system එක ඉසුරු Linux කියලා. ඉසුරු පායේ බත්තර මුලනේ ඇඩ්‍රස් තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකේ ඉසුරු පාය කියන එක ඉසුරු කියන වචනේ අරගෙන ඉසුරු Linux කියලා Linux operating system එක හැදුවා. ඒක තමයි පුතාලා ඔයාලගේ මහින්දෝදේ විද්‍යාගාර තියෙනවා නම් ඔයාලා දන්නේ නැති ඔයාලගේ ඉස්කෝලවල ඒ පරිගණකවල ස්ථාපනය කරලා තියෙනවා Linux operating system එක. ඉසුරු Linux operating system එකයි. සර් ඒක quality ද ගොඩක්? අපදා කියන්න. ඒක ගොඩක් quality ද සර්? පොඩිද කියන්නේ? ඒ කියන්නේ සර් options එහෙම හොඳයි. මේකත් Windows වගේම පාවිච්චි කරන්න පුළුවන් පුතයි. මේක කිසි ගැටලුවක් නැහැ. මේකත් Windows වගේම පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙන එකම ගැටලුව තමයි අපි අර ජම්මේට වඩා පුරුද්ද ලොකුයි කියලා එකක් තියෙනවනේ. එදා ඉඳලා පාවිච්චි කරේ Windows වලට වලින් මිදෙන්න බැරි ගැටලුවක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. අනිත් එක තමයි සමහර applications අපි Windows base හදන applications ගොඩක් තියෙන්නේ. ඒතර Windows වල හැදෙන applications මේක run වෙන්නේ නැහැ නේ. ඒක දෝෂයක්. දෝෂයක් කියන අපිට මේක අපි තුමු සමහර අපි තුමු වෙනස් software එකක් මේකට පාවිච්චි කරන්න ගියොත් අපි තුමු උදාහරණයක් ඇටියට Photoshop වගේ දෙයක් මේකට දාගන්න යනවා. Photoshop මේකට දාන්න බෑ. මේ Photoshop වෙනකොට මේකේ තියෙන්නේ Gim. ඒතර Gim පාවිච්චි කරන්න. අන්න ඒ වගේ මේකට ආවේනික software ටිකක් විතරනේ පාවිච්චි කරන්න පුළුවන් ඉතින්. ඉතින් Windows වලට Windows operating system එකත් එක්ක යාව භාවිතා කරපු අපි Word, Excel, Access, PowerPoint ඒවා මේකේ පාවිච්චි කරන්න බෑ. මේකට තියෙන OpenOffice Writer, OpenOffice LibreOffice Writer නේද? Calc මේ වගේ software තියෙනවා. මේකට ආවේනික වූ software වෙනස් නේ. ඉතින් ඒක නිසා සමහර අය Windows එක පාදක වෙච්ච මෘදුකාංග පාවිච්චි කරද්දී මේකට පාදක වෙච්ච මෘදුකාංග භාවිතා කරන්න එච්චර කැමැත්තක් දැක්ුවේ නෑ. හැබැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරු පාය බත්තර මුල්ලේ මම දන්න තරමට ඒ කියන්නේ මට මතකයි දැනට අවුරුදු ගානකට කලින් මේ සෑම පරිගණකයකම දැන් පාවිච්චි කරන්න ඉසුරු Linux. දැන් නම් කොහොමද දන්නේ? දැනට අවුරුදු 4කට 5කට කලින් ඒ කම්පියුටර්ස් වල තිබ්බේ ඔක්කොම ඉසුරු Linux. ඒ කියන්නේ ඒකෙන් අමාත්‍යාංශයේ සෑහෙන මුදලක් ඉතිරි කරගෙන තිබ්බා මේක නොමිලේ ස්ථාපනය කරලා. නැත්නම් මැෂින් 5000ක් විතර දිනනවා නම් ඒකේ මැෂින් 5000ට OS එක Windows දාන්න කියන කොච්චර යනවද? ඉතින් ඒ වගේ මේකේ ස්ථාපනය කරපු නිසා ගොඩක් ඒලගේ බර අඩු කරගෙන තියෙනවා. ඉතින් Linux ගැන අපි ලියමු. Linux මෙහෙයුම් පද්ධතිය Unix කියන මෙහෙයුම් පද්ධතියේ ජනප්‍රිය අනුවාදනයක් විදිහට තමයි සැලකන්නේ. අපි දන්නවා DOS හැදුවෙත් Unix පාදක කරගෙන. නේද? Unix කියන්නේ open source operating system එකක් නේද? Unix. ඒතර ඒක පාදක කරගෙන තමයි මේ Linux operating system එක හදන්නේ. මේ මූලකේත නිදහසේ ලබා ගත හැකි බැවින් විවෘතකේත මූලාශ්‍රයක් ලෙස අපි මම කිව්වේ ඔකේ source code ටික අපිට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ භාවිතා කිරීමට මෙන්ම සංස්කරණය කිරීමට නිදහස ඇත. එහෙනම් අපෙන් ඇහුවොත් එහෙම විවෘතකේත මෘදුකාංග මෙහෙයුම් පද්ධතියක් කියලා සලකන්නේ මොකක්ද කියලා මොනවද පුතා උත්තර දෙන්න ඔයාලා? මොකක්ද? Linux මෙහෙයුම් මූලකේත Linux මෙහෙයුම් පද්ධතිය විවෘතකේත මෙහෙයුම් පද්ධතියක් සලකන්නේ. එහෙනම් පුතා මේකේ නෝට් එකක් අපි ලියාගමු. Linux ගැන.
හරි ලියාගත්ත පුතාලා ඔව් හරි සර්. නේද හරි දැන් මම කියන දේවල් ගොඩක් වැඩි ලියන දේවල් චුට්ටක් අඩුයි ඒක ගැටලුවක් නෑ අපිට අවශ්‍ය ටික විතරයි අපි ලියන්නේ මතක තියාගන්න ඕනේ මේ කතා කරන දේවල් ඒ වගේම මම ඔයාලට කියනවා මේ Linux ගැන තවදුරටත් අධ්‍යයනය කරන්න මේ Windows ගැන තවදුරටත් අධ්‍යයනය කරන්න කොයිම අවස්ථාවකවත් ICT විෂය ඉගෙන ගන්න දරුවෝ හැමතිස්සෙම මම උගන්වන දේ විතරක් මූලික කරගෙන ඉන්න එපා ඒක විතරයි මේ ඔක්කොම කියලා හිතන්නත් එපා ICT කියන්නේ බොහෝම පුළුල් පරාසයකට විහිදෙන විෂයක් ඉතින් ඒක නිසා මේ Linux ගැන තවදුරටත් හොයන්න තවදුරටත් කරුණු කාරණා හොයන්න ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න YouTube එකේ සර්ච් කරන්න තව කරුණු කාරණා හොයාගෙන අවබෝධ කරගන්න. එච්චර කරුණු කාරණා ටිකක් හොයාගෙන පොඩ්ඩක් කියවල බැලුවත් ඇති. ඊට පස්සේ මූලික સિદ્ધාන්ත ටික අපි දන්නවා. ඒ ටික කවදාවත් අමතක වෙන්නේ නැහැ. මූලික ටික කවදාවත් අමතක නොවෙන්න නම් වැඩිදුර ඉගෙන ගන්න ඕන. වැඩිදුර ඉගෙන ගන්නකොට මූලික ටික කවදාවත් අමතක වෙන්නේ නැහැ. නේද පුතා? ඒක හොඳ කතාවක්. නැත්නම් අපිට ඔක අමතක වෙනවා. දැන් ඔයාලා Windows ගැන ගොඩාක් ඉගෙන ගන්නකොට Windows කියන වචනේ හරි ඒක කවුද හැදුවේ? එතකොට මේක ලෝකේ මොන වගේ මෘදුකාංගයක්ද මේ මූලික කොටස් ටික කවදාවත් අමතක වෙන්නේ නැහැ. වැඩි උදුර ඉගෙන ගන්නකොට. ගොඩාක් පාඩම් කරන්න ඕනේ නැහැ එතකොට. ඉතින් ඒක නිසා මේවා net එකේ search කරන්න. තවදුරටත් හොයන්න. තව අලුත් දේවල් හොයාගත්තොත් මටත් කියන්න. එහෙම වෙන්න ඕනේ. හරි. Linux වලට Linux කියන මෙහෙයුම් පද්ධතියත් මේ Windows වලට සමාන්තරව යන්නේ. සමහර රටවල Windows පාවිච්චි කරන්නෙම නැහැ Linux පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඉතින් Linux වලට පස්සේ මොනවද එන්නේ නැත්තේ? මොකද්ද මෙහෙයුම් පද්ධතිය? Mac. Mac මෙහෙයුම් පද්ධතිය. දැන් මම හිතනවා ඔයාලට ඒක ස්ක්‍රීන් එක පේනවා. මම Mac මෙහෙයුම් පද්ධතිය ගැන කියන්න කලින් අපට කියන්නම්කෝ. right. මෙන්න Mac වලට අපි දිගට කියන්නේ කොහොමද? Mac කිව්වට Macintosh කියලා කියන්නේ. ඒතර Macintosh මෙහෙයුම් පද්ධතිය භාවිතා වෙන්නේ මොන සමාගමේද පුතා? Apple සමාගමේ පරිගණකවල තමයි Macintosh මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නේ. එතකොට Apple සමාගමේ කාගේද Apple සමාගම කවුද මේකේ නිර්මාතෘ? Steve Jobs. Steve Jobs කියන්නේ Bill Gates ගේ කවුද? මොකක්ද සම්බන්ධතාවය? Bill Gates ගේ හොඳම යාළුවා නේද? Bill Gates ගේ හොඳම යාළුවා තමයි Steve Wozniak එක්ක නේද? ඔව් සෙට් එකක් ඉන්නවනේ ඕකේ. පස්සේ මේ දෙන්න තමයි ප්‍රමුඛ වෙන්නේ. Steve Jobs එක්ක. ඒතර Steve Jobs තමයි මේ Apple සමාගමට මූලිකත්වය ගත්තේ සහ චෙයාමන් වුණෙත් එයා පස්සේ කාලෙක නේද? එයා තමයි දැන් නම් එයා අපේ අතරින් අපි සමු අරගෙන අසනීප වෙලා නැති වුණා. දැන් සමාගම ඉස්සරහට යනවා. ඉතින් Apple සමාගමේ ඔය ජංගම පරිගණක වලට iPad වලට iPhone වලට එතකොට මේ ටැබ්ලට් පරිගණක වලට Mac OS එක ස්ථාපනය කරලා තියෙනවා. එතකොට මේ Mac OS එක ගැන මම පොඩ්ඩක් සඳහන් කරන්නම් ඔයාලට මේ Apple සමාගම සහ Microsoft සමාගම අතර තිබ්බ මේ සම්බන්ධතාවය. දැන් පුතා Apple සමාගම Microsoft සමාගමෙන් එකට තමයි කටයුතු කරේ Steve Jobs මුලින්. පස්සේ Steve Jobs වෙන් වුණා. වෙන් වෙලා ගිහිල්ලා එයා හදපු සමාගම තමයි Apple සමාගම. එතකොට දැන් අපි අහලා තියෙනවනේ සාමාන්‍යයෙන් අපි වැඩ කරන කෙනෙක් මොකක් හරි ආයතනයක් දාගෙන වැඩ කරනකොට ඔන්න ඒකේ ඉන්න ප්‍රධානම කෙනා ඔන්න කැරිලා ගිහිල්ලා වෙන ආයතනයක් පිටුව ගත්තට පස්සේ කලින් හිටපු ආයතනයේ මිනිස්සයාට මොකද වෙන්නේ? එයාගේ ආදායම අඩු වෙනවද නැද්ද අර එයා පිටුව ගත්තට පස්සේ? අඩු වෙනවා. සාමාන්‍යයෙන් අඩු වෙනවනේ. අපිත් එහෙම දැන් වාසුන් නැහැ කෙනෙක් ගාව වැඩ කරන හොඳම ගෝලයා ටික කාලයක් ගිහිල්ලා මොකද කරන්නේ? වාසුන් නැහැගෙන් කැඩිලා ගිහිල්ලා වෙන දානවා ගෑරේජ් එකක්. අපි ගෑරේජ් බාස් කෙනෙක් කියලා ගෑරේජ් එකක්. දැන් ඒක දාන්නේ වාසුන් නැහැක වැඩ කරේ දමදෙනි නම් ඒක දානවා අනාරම්මල ගිහින්. දැන් ඉතින් මොකද වෙන්නේ? අරයාගේ වැඩ ටිකක් අඩු වෙනවානේ. අරයාට බඩේ පහර තමයි. ඉතින් හැබැයි මේ ස්ටිව් ජොබ්ස් බොහොම නේද මේ කට්ටියන්ගේ චින්තනය ගැන හිතන්න බිල් ගේට්ස්ගෙන් කැඩිලා වෙන් වෙලා ගියාට කොයිම අවස්ථාවකවත් බිල් ගේට්ස් අබමල් රේණුවක පාඩුවක් සිදු වුණේ නැහැ. කා නිසාද? ස්ටිව් ජොබ්ස් නිසා. එයාගේ Apple සමාගම කොයිම ආකාරයකවත් බිල් ගේට්ස්ට අභියෝගයක් වුණේ නැහැ. එයාගේ නියතිය තෝරාගත්ත එකෙන් තමයි මේ වෙනස දැක්කේ පුතා. එයාගේ නියතිය තෝරාගත්ත විදිය. ඒ කියන්නේ පුතේ අපි දන්නවනේ සමාජයේ අපිට පුළුවන් ඕනනම් කොටස් තුනකට බෙදන්න ඕන. මෙන්න මෙහෙම කොටස් තුනකට බෙදන්න පුළුවන්. නේද? මේ සාමාන්‍ය මූලික අවශ්‍යතා පමණක් ඉටු කරගෙන ඉන්න කට්ටිය. දැන් මේ ලෝකේ වැඩිම පිරිසක් ඉන්නේ මේ කට්ටියනේ. එයාලට ඕන කරන්නේ මූලික අවශ්‍යතා ටික විතරයි.
කෑම බීම ඇඳුම් පැළඳුම් ටික විතරයි එයාලට ඉගෙන ගන්න ඔය කම්පියුටර් ගන්න නේද ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන වගේ මූලික හැකියාවන් තියෙනවා සාමාන්‍යයෙන් අපිට එimhe පන්ති වෙන් කරන්න පුළුවන් ඒක සාමාන්‍යයෙන් එහෙම කට්ටිය ඉන්නවනේ පුතේ අපි දැන් දැනට තියෙන ප්‍රශ්නෙත් ඒකනේ වෙලා තියෙන්නේ සමහර අයට ඔන්ලයින් පහසුකම් ඉන්ටර්නෙට් පහසුකම් ස්මාර්ට් ෆෝන් පහසුකම් තියෙනවා සමහර අයට නැහැ නැත්තරම නැති කට්ටිය නැත්තරම එදා වෙලා හම්බ කරගන්නේ තමාරුයි එයාට ඉතින් මොන ඔන්ලයින් ක්ලාස්ද ඉතින් ඒ වගේ පිරිසක් අපේ රටේ වගේ මුළු ලෝකෙම ඉන්නවා දෙවෙනි පන්තියේ විතර සැලකුවොත් එහෙම එයාලට ඔන්න මූලික අවශ්‍යතා පමණක් ඉටු කරගන්න විතරක් නෙමෙයි එයාලට පුළුවන් යම් කිසි මට්ටමකට තාක්ෂණික උපාංගයක් භාවිතා කරලා වැඩ කටයුතු කරන්න. ඉතින් අපි ඔක්කොම අයිති වෙන්නේ අන්න ඒ තැනට තමයි. නේද? දෙවෙනි පන්තියට. සෙකන්ඩ් ක්ලාස් එක. නේද? දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය මේ දෙවෙනි පන්තිය තමයි ඉතින්. අපිට දෙවෙනි පන්තිය කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් අපිට කෑම බීම මූලික අවශ්‍යතා ඉටු කරගන්නට අමතරව ඉගෙන ගන්න විදම් කරන්න. ඒ වගේම මෙතනින් එහාට පරිගණකයක් උපාංගයක් ගන්න සාමාන්‍ය විදම් කරන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා. නේද? එතකොට මේ බිල් ගේට්ස් ටාගට් කරේ එයාගේ නිෂ්පාදන අලෙවි කරන්න මොන පන්තියද? මෙන්න මේ සෙකන්ඩ් ක්ලාස් එක. කවුද පුතා පාවිච්චි කරේ? බිල් ගේට්ස්. ඒතර එයාගේ නිෂ්පාදනය බොහොම අඩු මිලට ගන්න පුළුවන්කම ලැබුණා. සාමාන්‍යයෙන් අපිට ඉතින් දෙයිනේ කියලා අමාරුවෙන් හරි රුපියල් 50000ක 60000ක 70000ක වගේ වියදම් කරලා පුළුවන් නේද පුතේ මේ බිල් ගේට්ස්ගේ Windows operating system එක දාපු කම්පියුටරයක් ගන්න බැරි නේද? නේද? සාමාන්‍ය පුළුවන් නේ. එහෙම නොහැකියාවක් අපිට නැහැ. ඉතින් ඒ බිල් ගේට්ස්ගේ ඒ දෙවෙනි පන්තියේ පාදක කරගත්ත ඒ බිස්නස් එකනේ තිබ්බේ. ඒතර ඒ බිස්නස් එකෙන් කැඩිලා ගිහිල්ලා ස්ටීව් ජොබ්ස් හැදුවේ කොයි පන්තියටද නිෂ්පාදන? පළවෙනි පන්තිය. ෆස්ට් ක්ලාස් ෆස්ට් ක්ලාස් අයට නේද? පළවෙනි පන්තිය අයට තමයි බිල් ගේට්ස් මේකදී මං අතින් මැකුණා. බිල් ගේට්ස් නිර්මාණය කරේ පළවෙනි පන්තිය අයට. එහෙනම් බිල් ගේට්ස් නෙමෙයි මේ කවුද? ස්ටීව් ජොබ්ස් නේද? Apple සමාගම නිර්මාණය කරේ අන්නේ පළවෙනි පන්තිය අයට. එතකොට මෙයා සෙකන්ඩ් ක්ලාස් එක බිල් ගේට්ස් ගන්නකොට බිල් ගේට්ස්ගේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ උපාංග නිෂ්පාදනය වෙනකොට Apple සමාගම ටාගට් කරේ මොන පන්තියද පුතේ? ෆස්ට් ක්ලාස් අය. එතකොට ඒ අයට ඔය ෆස්ට් ක්ලාස් කියන අය සාමාන්‍යයෙන් නේද අපිටත් එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි නේද? කොයිම අවස්ථාවකවත් කඩේට ගිහලා ඇඳුමක් ගන්න යනකොට එයාලා ටැග් එක බලන්නේ නැහැ. ටැග් එක බලන්නේ නැහැ කියන පුතේ මිල කීයද කියලා බලන්නේ නැහැ. නේද ඇඳුමක් ගන්න කියත් භාණ්ඩයක් ගන්න කියත් කවදාවත් මිල කීයද කියලා එයාට අදාළත්වයක් ඇත්තෙම නැහැ. එයාලට භාණ්ඩේ ක්වොලිටි එක තමයි බලන්නේ. ඔය දැන් ෆස්ට් ක්ලාස් ඉන්නවා ගොඩක් ඔය මේ මැද පෙරදිගත් ඉන්නවා ගොඩක්. සල්ලි තියෙන ඕන තරම් මොලේ නන්නේ. සල්ලි තියෙන ඕන තරම්. ඒ කට්ටියට ඕන විදිහට විදම් කරනවා. සමහර ආයතන තියෙනවා මැද පෙරදිග සමහර අය මිනිස්සු සමහරලාට ෆෝන් එකක් අරන් ගිහලා අද වැඩ කරලා තව සතියක විතර ෆෝන් එක අවුල් වුණොත් එහෙම එයාලා ඒ ෆෝන් කම්පැනිට විරුද්ධව නඩු දානවා තමන්ගේ පාරිභෝගික අයිති ඉන්නනුයි. නඩු දාලා නඩු දිනලා තියෙන අවස්ථා. ඉතින් ඒක නිසා ඔය මැද පෙරදිග මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වලින් එන ෆෝන් වගේ දේවල් එහෙම පොඩි ඉල්ලුමක් තියෙනවා ලංකාව තුල ගේනකොට. ඇයි ඒ? සුපිරිම ෆස්ට් ක්ලාස් භාණ්ඩ යන්නේ ඔක්කොම මැද පෙරදිගට. ඇයි ඒ? සර් Apple Store එකකුත් දාලා තියෙනවනේ සර්. කියනවද? Apple Store එකකුත් දාලා තියෙනවනේ Middle East වල. ඔව් වෙනම තියෙනවා මිඩල් ඊස්ට් වලට ඒ වෙනුවෙන් නෑ Apple සමාගම වැඩිපුරම අලෙවි කරන්නේ මිඩල් ඊස්ට් වලට තමයි Apple. ඉතින් මම මේ පොඩ්ඩක් එහාට ගියා. ඉතින් පුතා බිල් ගේට්ස් බලන්න කොච්චර ඥානවන්ත මිනිස්සෙක්ද කියලා කොයිම අවස්ථාවකවත් මයික්‍රෝ සමාගමේ බිල් ගේට්ස් නේ කවුද? ස්ටීව් ජොබ්ස් මයික්‍රෝ සමාගමේ මේ ආයතනයට පහර වදින්න ඉඩ දුන්නද? නෑ. මේ ආයතනයට කිසිම ගැටලුවක් නෑ. Apple සමාගමේ නිෂ්පාදනය කරේ ඔක්කොම ෆස්ට් ක්ලාස් අයට. ඉතින් සල්ලි හොඳට වියදම් කරන්න පුළුවන්. හොඳට නේද සල්ලි භාගේ තියෙන ක්වොලිටි එක භාණ්ඩවල ක්වොලිටි එක ගැන උපරිමයේ සලකන නිෂ්පාදන තමයි Apple. සමහර අය නේද? සමහර අය ඉතින් මේ තමන් ෆස්ට් ක්ලාස් කියලා පෙන්වන්නත් පොඩි වැඩක් කරනවා නේද පුතා? මොකද්ද? සර් Apple අරගෙන බෑග් කවරේ හිල්ල වගේ දාලා තමන් ෆස්ට් ක්ලාස් කියලා පෙන්නන සමහරු ඉඩම් කඩම් විකුණලා හරි කමන්නේ Apple iPad එකක් හරි iPhone එකක් හරි එහෙම නැත්නම් laptop එකක් කරන පොඩ්ඩක් සර් සාක්කුවෙන් එළිය දාගෙන ඉන්නවා ඒක නෑ මම ඉතින් එහෙම කරනවා නෙමෙයි සමහර අය ඉතින් එහෙම ඉන්නවා ඉතින් තමයි සමහර ලොකු ප්‍රශ්න දැන් Apple phone එකක් පුතා දැන් කීයද මේ X11 මොකද්ද Apple i කීයද සාමාන්‍ය ලක්ෂ 2කමාරක් විතර වෙනවා ඔව් සර් සෙකන්ඩ් හෑන්ඩ් මේ තුන් පාරක් විතර පාවිච්චි කරපු මේ 6 එකකුත්
30ක් විතර එනවනේ. ඒකනේ ඒත් ගොඩ යනකල් පාවිච්චි කරලා අලුතෙන් එකක් ගත්තොත් ලක්ෂ ඔව් දෙකක් සර්. දෙකමාරක්. ඉතින් ඒ වගේ මුදලක් ෆෝන් එකකට වියදම් ඒ කරනවා. ගානට සර් මේ Samsung S20ක් විතර ගන්න පුළුවන්. ඒ වගේ තමයි. ඉතින් පුතේ හරි. මම ওই ටික පොඩ්ඩක් මතක් කරන්න ඔයාලට කිව්වේ. ඉතින් එහෙනම් Apple ගැන අපි කතා කරමු. මේ Apple සමාගමේ මෙහෙයුම් පද්ධතිවල Apple සමාගමේ පරිගණකවල සහ iPad වල ස්ථාපනය කරලා තියෙන මෙහෙයුම් පද්ධතිය තමයි Macintosh මෙහෙයුම් පද්ධතිය සලකන්නේ. මේක ඊටාම graphical පැත්තෙන් ඊටාම ඉහළ මට්ටමේ මෙහෙයුම් පද්ධතියක් තමයි සලකන්නේ. ඉතින් ඒ වගේම કોઈ මොස්තාවකත් error එහෙම එන්නේ නැහැ. නේද? errors එන්නේ නැහැ මේ වගේ. දැන් Microsoft ලගේ Windows වල කොච්චර errors එනවද පුතා? ඈ මොනවාද මේ bad signals මොනවාද මේ error message සෑහෙනවනේ මේ වගේ එහෙම නැහැ. මේක හොඳට superior හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේම graphic පැත්ත වැඩිපුරම සලකන්නේ මේ graphic පැත්ත. මේකට කියන්නේ system tray එකක් වගේ මේ තියෙන්නේ. මෙන්න මේ icons උඩට එහෙම ගියාම icon pop up වෙලා ලස්සනට ඒ graphic එක හොඳට පේනවා. ඉතින් comfortable නේද? ඇතුලේ වුණත් එහෙම තැන වුණත් එහෙම මේ device මාරු කරලා අනම්මනක් නැහැ. ඔක්කොම fix වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ හොඳ operating system එකක් තමයි මේක සලකන්නේ මේ device එකේ පාවිච්චි කරන. එහෙනම් අපි ඒක note එක ලියාගමු. මොකද්ද? Macintosh. ලියාගන්න පුතා මේකේ note එක. අපි කිව්වොත් එimhe Macintosh යන Apple සමාගමේ සංවර්ධනය කළ විකරණ graphic මෙහෙයුම් පද්ධතිය කිය Apple සමාගමේ Mac පරිගණක සඳහා වන මූලික මෙහෙයුම් පද්ධතියයි. desktop laptop පරිගණක සඳහා වූ ජනප්‍රියම පද්ධතිය සැලෙන්නේ හැකිය. ටික සටහන් කරගන්න. ඒ දීලා තියෙන ඉඩානුව තමයි මම මේ note එක හදලා තියෙන වලට. හරි වෙලා වැදිනේ පුතාලා. තියාගත්තනේ? සර් ටිකක් ඉන්න. right. සර් මේ Apple 2 කියන කම්පියුටර් එකකින් Microsoft එකට පාරක් දුන්නා කියනව නේද? මොකද්ද පුතා කිව්වේ? Apple 2 කියන කම්පියුටර් එකෙන් සර් Microsoft එකට සෑහෙන පාඩුවක් වුණා කියලා ඒක හොඳයි කියලා ගත්තා කියලා කියනවා නේද සර්? එහෙම වෙන්නේ නැති නේද? ඉස්සරහට එනකොට ඉතින් ගැටලු වෙනවා. මම අර සමාගම බිහිකරන එක ඇත්තට ලොකු ගැටලුවක් නොවන කතන්දරේ තමයි මම කිව්වේ. ඉතින් දැන් මේ වෙනකොට නම් සමහර අය Intel වලින් අයින් වෙලා Microsoft වලින් අයින් වෙලා ටික ටික Apple වලට අනුවර්තනය වීමක් තියෙනවා. ඉතින් කාලයක් යනකොට AMD කාලයක් යනකොට ඒවා වෙනස් වෙනවානේ ඉතින් ටික ටික. නමුත් අර මූලික સિદ્ધාන්තය පටන් ගන්නකොට එයාලා ටාගට් කරපු වපසරිය ගැන තමයි මම කතා කරේ. ඉතින් ඉස්සරහට එනකොට දැන් Apple ලගේ ආදායම් වැඩි කරගන්න එයාලගේ ඉතින් වෙනස් කරන්න පුළුවන්. සමහරවිට Apple සමාගමේ ඉස්සරහට අඩු මුදලට ගන්න පුළුවන් පරිගණකයක් විදිහට Apple සමාගමේ පරිගණකයක් එළියට එන්න පුළුවන්. එහෙම වුණොත් ඒක Microsoft සමාගමට තර්ජනයක් වෙන්න පුළුවන් ඉස්සරහට. නේද? ඔව් සර්. ඔව් බිහි කරනකොට ඉතින් එයාලා ඒ ස්ටිව් ජොබ්ස් ඒ ගැන සෑහෙන හිතලා තියෙනවා කියන එක කතන්දරේ තමයි මූලික වශයෙන් කිව්වේ. හරි වෙලා ඇති නේද? වෙලා ඇතිනේ? right. ඇති සර්. ඔව් මේ Mac මෙහෙයුම් පද්ධතියට පස්සේ මොකක්ද අපිට කතා කරන්න තියෙන මෙහෙයුම් පද්ධතිය?
තාම තියෙනවද? නැද්ද? ටියුට් එක නම් නෑ. ටියුට් එක නම් එච්චරයි නේ. ටියුට් ඔව් එකේ එච්චර වුණාට අපිට අනිවාර්යෙන් කතා කරන්න තියෙන මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. මොකක්ද? ඒක අමතක කරලා බෑ. මොකක්ද? මෙන්න මෙයා. කවුද? Android. Android. Android ලෝකයක් තියෙන්නේ නේද දැන්? ඔයාලා ගාව අතේ තියෙන ෆෝන් එකේ Android නේද? Android OS එක වැඩ කරන්නේ. එතකොට මේ Android operating system එක. දැන් ඔයාලගේ ෆෝන් එකේ ටැබ් එකේ නේද? ඒ හැමතැනම මේ පාවිච්චි කරන්නේ මේ Android operating system එක තමයි. කවුරුත් දන්නවා මේක. ඉතින් මේක අනිත් operating system වලට වඩා තරමක් වෙනස්. මේක application වෙනුවට run වෙන්නේ app නේද පුතා? application එකක් වෙනුවට run වෙන්නේ app එකක්. application එකක් කිව්වම ටිකක් සංකීර්ණ මෘදුකාංගයක්. app එකක් කිව්වම බොහොම සරල මෘදුකාංගයක්. එකයි දෙකේ අතර වෙනස app සහ application අතර. එතකොට handset alliance කියන සමාගමෙන් තමයි ආයතනයෙන් තමයි මේ Android හදන්නේ. කවුද පුතා හදන්නේ? handset alliance කියන ආයතනය. handset alliance වලින් හැදුවට මේකේ ස්පොන්සර් එක අරන් තියෙන්නේ කවුද? Samsung. මේකේ ස්පොන්සර් එක අරන් තියෙන්නේ පුතා Google සමාගම. Google සමාගම. Google සමාගමෙන් තමයි මේක අනුග්‍රාහක දායකත්වය අරගෙන තියෙන්නේ. අනුග්‍රහය දක්වන්නේ Google සමාගම. handset alliance හැදුනා මේක අනුග්‍රාහක දායකත්වයේ සම්පූර්ණයෙන්ම Google. ඒ නිසා සමහර අය කියනවා මේක Google සමාගමේ මෙහෙයුම් පද්ධතියක් කියලා අපි සමහරට සලකනවා. Google සමාගම. ඉතින් තවත් පොඩි කාරණාවක් කියන්න පුළුවන්. දැන් ඔයාලා desktop එකට ඔයාලගේ කම්පියුටර් එකට ඔයාලා Android දාගන්න ගියොත් ඔයාලා මොකද්ද පාවිච්චි කරන්න ඕනේ? Nox හරි එහෙම නැත්නම් emulator එකක් පාවිච්චි කරන්න ඕනේ. Nox හරි Nox emulator එකක් හරි එහෙම නැත්නම් තව මොකක්ද තියෙන්නේ? BlueStack. BlueStack එහෙම නැත්නම් Nox වගේ emulator එකක් පාවිච්චි කරන්න ඕනේ. Windows OS එක. Windows 11 දාගත්තොත් ඔයාලා කවදා හරි emulator එකක් ඕන වෙන්නේ නැහැ. සතුටුද? ඔව් සර්. Windows 11 දාගත්තොත් emulator එකක් ඕනේ නැහැ. අපිට applications install කරලා වැඩ කටයුතු කරන්න පහසුකම් සලසලා දීලා තියෙනවා Windows 11. ඒ වගේම අපේ window එක 4ට 5ට 6ට 7ට කඩලා ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. මට ඒ ගැන කියන්න බැරි වුණා ඔයාලට. window එක අපිට ඕනනම් 2ට 3ට කරන්න. ඒ වගේම windows share කරනකොට ඔය සමහර screen මොනවාද මේ ඔය මොනවාද tracks එහෙම හදනකොට නේද? video editing වායි කරනකොට සමහර දැකලා තියෙනවද එකම screen එක 3-4කට දාගෙන තියන් ඉන්නවා. screen කීපයක්. අන්න ඒ වගේ Windows 11 එකේ පහසුකම් සලසනවා screens කීපයක් අපිට use කරන්න. අන්න ඒ වගේ පොඩ්ඩක් මම 11 ගැන කතා කරේ. Android ගැන කතා කර ඉන්නේ දැන් අපි. එහෙනම් Android handset alliance වලින් හදන්නේ ස්පොන්සර් කරන්නේ කවුද? Google සමාගම. මේක තමයි අපේ smartphone ඒ වගේම tablet පරිගණක සඳහා වර්තමානයේ ජනප්‍රියම මෘදුකාංගය නැත්නම් operating system එක බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. අපි ලියාගමු. Android මූලික වශයෙන් නිර්මාණය කර ඇති ස්මාර්ට්ෆෝන් සහ ටැබ්ලට් වැනි ස්පර්ශ තිරණ කියන්නේ ටච් ස්ක්‍රීන් ජංගම උපාංග සඳහා Android සංවර්ධනය කර ලබන්නේ විවෘත handset alliance නමින් හඳුන්වන සංවර්ධකයන්ගේ එකතුවක්. Google විසින් වාණිජ්‍ය වශයෙන් අනුග්‍රහය දක්වනවා වර්තමාන ඉතා ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් ලෙස හැඳින්වීමේ මූලික ටික ඔන්න මම දාලා තිනවා. ඔයාලට ලියන්න තැනක් නැති බව මම දන්නවා ටියුට් එකේ නෑ නේද තැන. නෑ සර්. පොඩ්ඩක් යටින් ලියාගමු. ඔය මගේ නම තියෙන එකට පොඩ්ඩක් යටින් ඔය නෝට් එක අනිවාර්යෙන් ඕන වෙනවා Android කියන ලියන්න. නිසා පොඩ්ඩක් මම කරගන්න මට ඒක වෙනස් කරගන්න බැරි වුණා. ටියුට් එකෙත් ඉතින් අර වෙනද වගේ ලස්සනක් නැතුව ඇති. ගත්ත කට්ටිය දකින්න නැති කවර් පේජ් එක එහෙම නැහැ. නේද? ඔයාලා ඉස්කෝලේ ක්ලාස් පටන් ගත්තට පස්සේ මම කවර් පේජ් ටික අරගෙන වෙනම එනවා දවස්. ක්ලාස් තියෙන වෙලාවෙම කවර් පේජ් ටික අරගෙන වෙනම කොට හයි කරලා දෙනවා. සම්බන්ධ කරලා දෙන්නම්. ඒ නිසා මේ ගැන කනගාටුවටපත් වෙන්න එපා ඈ. කවර් පේජ් ටික හම්බ වෙනවා. හදිස්සියේ මේ දවස්වල printers press වහලා තිබ්බනේ ඒකත් එක තමයි මට පුළුවන් හිටියට මම ඔය ටක් ගාලා ඔයාලගේ නෝට් එක ඔයාලා අතරපත් කරේ. හරි ලියාගමු පුතාලා.
හරි වෙලාව ඇති නේද? නෑ සර් ටිකක් තියෙනවා. ඉංග්‍රීසි එක ලියන්න එපා සිංහල එක විතරක් ලියන්න. ඉංග්‍රීසි එක ඉංග්‍රීසි මීඩියම් අය ලියන්න. හරිද පුතාලා? හරිද? හරි නේද? right okay. අපි එමනම් ඊළඟ එකට යනවා. මොකද්ද? අපිට පුළුවන් operating system වර්ගීකරණය කරන්න මෙන්න මේ ආකාරයට. එකක් තමයි single user, අනිත් එක multi user, තුන්වෙනි එක multitask, අනිත් එක real time. මෙන්න මේ වගේ මෙහෙයුම් පද්ධති වර්ග කරන්න පුළුවන් අපිට ප්‍රධාන ආකාර හතරකට. ඒක පරිශීලක, බහුපරිශීලක, බහුකාර්ය සහ තත්ත්ව කාල කියලා. එහෙනම් අපි ඉගෙන ගත්ත මෙහෙයුම් පද්ධති උදාහරණ වලට අරගෙන මේ මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කරමු. අපි ඔකටම කලින් මේ ගැන කතා කරන්න කලින් මේ වර්ග හතර පාඩම් කරගන්න වෙනවා. මෙහෙයුම් පද්ධති වර්ග මොනවද හතර? single user, multi user, multitask, real time. කියන බණ මට එන්න හැමෝම single user single user, multi user, multitask, real time. user multitask right? තව පාරක් කියන්න බලන්න. single user, multi user, multitask, real time. දැන් අපි ඉංග්‍රීසි ටික කිව්වනේ. එතකොට සිංහල කට්ටිය මට සිංහල එකත් කොහොමද කියමු? ඒක පරිශීලක, බහුපරිශීලක, බහුකාර්ය, තත්ත්ව කාල. තව පාරක් කියන්න. ඒක පරිශීලක, බහුපරිශීලක, තත්ත්ව කාල. කොහොමද? අපි වෙනම් බලමු single user. දැන් වචනේ පරිමාර්ථ අර්ථයෙන් අපිට පැහැදිලි වෙනවා single user කිව්වහම එක වරකට වැඩ කරන්න පුළුවන් වෙන්නේ කාටද පුතා? එක්කෙනෙකුට විතරයි. එක වරකට එක්කෙනෙකුට විතරක් පාවිච්චි කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධතිය තමයි මේ තියෙන්නේ. එක වරකට එක අයෙකුට විතරක්ම නෙමෙයි. මේ මෙහෙයුම් පද්ධතිය ගත්තොත් එහෙම එක වරකට කරන්න පුළුවන් කාර්යයන් තියෙන්නේ කීයද? එකයි. අපි ඉස්සරව බෙදුවා single user, single task කියලා ඉස්සර බෙදුවා. දැන් එහෙම නෙමෙයි ඔයාලගේ සිලබස් එකේ single user කියලා විතරයි වෙන් කරලා තියෙන්නේ. නිසා single user, single task operating system එකක් එහෙම නැත්නම් single user මෙහෙයුම් පද්ධතියක් තමයි Microsoft DOS එක වරකට එක්කෙනෙකුට විතරයි වැඩ කරන්න පුළුවන්. දැන් මම ඔයාලගේ ටියුට් එකේ වගුවක් දීලා ඇති. ඒ වගුවේ පළවෙනි එක දීලා ඇති single user කියලා. නමුත් ඉස්සරහින් ඕක විස්තර කරලා ලියාගමු. එක් වරකට එක් පරිශීලකෙකු සම්බන්ධයෙන් සේවා සපයන මෙහෙයුම් පද්ධතිය. ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතිය වේ. ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතිය වේ කියලා අකට ඉවර කරන්න ඕනේ නැහැ. එක් වරකට එක් පරිශීලකයෙකු සම්බන්ධයෙන් සේවා සපයන මෙහෙයුම් පද්ධති කියලා විතරක් ලියන්න. ලියගන්න පුතා. එක් වරකට එක් පරිශීලකයෙකු සම්බන්ධයෙන් සේවා සපයන මෙහෙයුම් පද්ධති කියලා ඇති. single user වලට පස්සේ දැන් අපි DOS තමයි operating system එක. Microsoft DOS. ඒ වගේම Unix කියන මෙහෙයුම් පද්ධතියක් ගන්න පුළුවන්. Unix වැඩිය දැන් පැරණි කාලේ පාවිච්චි කරපු එකක් Unix. එතකොට මේක තමයි මේ CLI interface තියෙන මෙහෙයුම් පද්ධතිය operating system ඔක්කොම single user කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන එකවත් එක වරකට එක්කෙනා විතරයි පුළුවන්. හැබැයි ඒවා අපි එක single user ගණයට දාන්නේ නැහැ. ඒකට වෙනම කැටගරි එකක් තියෙනවා. ඒ නිසා අපි දැන් අපි පාවිච්චි Windows 7 වගේ දේවල් single user තමයි. එක වරකට එක්කෙනෙකුට පාවිච්චි කරනවා. හැබැයි ඒවා අපි මේ single user කැටගරි එකට දාන්නේ නැහැ. ඒක දාන්නේ multitask කැටගරි. ඉස්සරහට අපි ඉගෙන ගන්නයි. එහෙනම් අපි ඊළඟ එකට යනවා. multi user කියන එකෙන් මොකද පුතා තේරුම් ගන්න පුළුවන් අපිට? users ලා ගොඩක් එක වරකට users ලා ගොඩක්. දැන් ඔයාලා කල්පනා කරලා
නේද? එකවරකට පරිශීලකයෝ ගොඩකට වැඩ කරන්න පුළුවන්. එහෙනම් ඒ වගේ කම්පියුටරයක් ඉස්කෝලේට දුන්නා නම් මරුනේ කියලා. නේද? එකවරකට ගොඩකට වැඩ කරන්න පුළුවන්. එකවරකට පරිශීලකයෝ ගොඩකට වැඩ කරන්න නම් එක ඔපරේටින් සිස්ටම් එකයි පරිගණකයක ස්ථාපනය කරන්නේ. ඒක ඇවිල්ලා සර්වර් එකටයි ස්ථාපනය කරන්නේ. සර්වර් එකට කනෙක්ට් කරලා තියෙන ටර්මිනල්ස් වලින් තමයි හැමෝම වැඩ කරන්නේ. මතකද මම ටර්මිනල් ගැන කතා කරා මේන් ෆ්‍රේම් කම්පියුටර් ගැන කතා කරාදී මතකද ඔයාලට? මේන් ෆ්‍රේම් කම්පියුටර් මිනි කම්පියුටර් වලට වාගේ මේ මල්ටි යූසර් ඔපරේටින් සිස්ටම් එකක් තමයි දාන්නේ. අපි දන්නනේ කොහොමත් ස්ක්‍රීන් එකක් තියෙන කීබෝඩ් එකක් තියෙන වෙලාවක මල්ටි යූසර් වැඩ කරන්න බෑනේ එකකින්. මල්ටි යූසර් වැඩ කරනවා නම් ස්ක්‍රීන් එකකුයි කීබෝඩ් එකකුයි තියෙන තව ටර්මිනල්ස් ගොඩක් ඕන වෙනවා නේද පුතා? එහෙමනේ නේද? එකවරකට ගොඩක් අයට වැඩ කරන්න බෑනේ එක කම්පියුටර් එක. එක කම්පියුටර් එක කියන්නේ සර්වර් එකට තමයි මේක දාන්නේ. මේ සර්වර් එකට කනෙක්ට් කරලා තියෙන අනිත් ටර්මිනල් එකක් කියලා කියන්නේ මොකක්ද එතකොට? එක ස්ක්‍රීන් එකකුයි කීබෝඩ් එකකුයි මවුස් එකකුයි විතරයි. සිස්ටම් යුනිට් එකක් නැහැ. සිස්ටම් යුනිට් එක ඇවිල්ලා සර්වර් එකේ සිස්ටම් එක. එහෙම කනෙක්ට් කරපු ටර්මිනල්ස් ගණනාවක් දාලා වැඩ කරන්න පුළුවන්. එතකොට පරිශීලකයන් විශාල පිරිසකට එකවර පරිගණක යන්ත්‍රයට ප්‍රවේශ වී කටයුතු කිරීම පහසුකම් සලසන මෙහෙයුම් පද්ධතිය තමයි බහු පරිශීලක මෙහෙයුම් පද්ධතිය නැත්නම් මල්ටි යූසර් කියලා කියන්නේ. දැන් නම් මේන් ෆ්‍රේම් කම්පියුටර් හොඳම එක්සැම්පල් එක. මිනි කම්පියුටර් එක හොඳම එක්සැම්පල් එක මතක නැහැ. ඔයාලට පරිගණක වර්ගීකරණයේදී අපි ගැන කතා කරලා තියෙනවා. මේක ලියාගමු. Windows NT වගේ මෙහෙයුම් පද්ධතියක් තමයි මේ වගේ වට දාන්නේ. Windows NT සර්වර් එකක් දාන්නේ. right මේක ලියාගමු. right අපි ඉගෙන ගත්තා අපි කතා කරා මෙහෙයුම් පද්ධති වර්ගීකරණයේදී single user multi user multitask real time එන පුතා ඊළඟ කැටගරි එක මොකක්ද multitask task කියන්නේ කාර්ය බහුකාර්ය එකවර කාර්යයන් ගොඩක් කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධති තමයි multitask කියලා කියන්නේ. ඔයාලා අපි පාවිච්චි කරන මෙහෙයුම් පද්ධති මොනවද පුතා? multitask operating system වෙන ඔයාලා පාවිච්චි Windows 7 Windows 8 Windows 8.1 Windows Linux හරි කමන්නේ එහෙම නැත්නම් Mac මේ හැම එකක්ම multitask operating system එකවර කාර්ය කීපයක් සිදු කරන්න පුළුවන් නේද? ඔයාලට Word වල ලියුමක් type කරන ගමන් background එකෙන් සින්දුවක් අහන්න බෑද පුතා? සින්දුව අහන ගමන් යාළුවගේ pen එකට මොනවා හරි අපි තුමු ෆිල්ම් එකක් download කරලා දෙන්න බෑද? මේ copy කරලා දෙන්න. ඒ වගේම ඉන්ටර්නෙට් එකෙන් වෛරස් කාඩ් එක අප්ඩේට් වෙන්න දාන්න බැයිද? නැත්නම් ඉන්ටර්නෙට් එකේ මොනවා හරි software එකක් download කරන්න බැරිද? එකවර කාර්යයන් ගොඩක්. නේද? multi task. එහෙනම් එහෙම කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධතිය තමයි සලකන්නත් පාවිච්චි කරන Windows මෙහෙයුම් පද්ධතිය වගේම Linux ඒ වගේම Mac මේවාට එකවර කාර්යයන් ගොඩක් කරන්න පුළුවන්. අපි ගත්තොත් එහෙනම් ෆෝන් වල තියෙන මේ Android OS එකත් එකවර කාර්යයන් කීපයක් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නේද? අපි app ගොඩාක් on කරගන්න. නේද? හරි ඕකේ අපි ගත්තොත් එහෙනම් මේක ලියමු එකවර කාර්ය කීපයක් සිදු කළ හැකි මෙහෙයුම් පද්ධති බහුකාර්ය මෙහෙයුම් පද්ධති ලෙස හැඳින්වෙන්නේ ලියකම් බහුකාර්ය නැත්නම් මල්ටි ටාස්ක් Windows XP 7 Linux Mac වගේ දේවල් නෝට් කරගන්න. සර් ඔව් කියන්න පුතේ. සර් අර මල්ටි යූසර් වලට එක්සැම්පල් වලට මොනවද දුන්නේ?
මල්ටි යූසර් අපි කතා කරේ මෙන්න Windows server Windows NT දාන්න පුළුවන් Windows NT server දාන්න. හරිනේ? හරි සර්. සර් ඒකට ලිනක්ස් එනවද? Linux එකේ server එකක් තියෙනවා. ඒක නම් දාන්න එපා. Linux දාන්න නැතුව ඉන්නකො. Linux එකේ server base එකකුත් තියෙනවා. ඒක දාන්න ඕනේ නැහැ. Windows අර විතරක් දාගන්න. හරි පුතාලා? හරි නේද? හරි සර්. right එහෙනම් අපි single user කතා කරා, multi user කතා කරා, multi task කතා කරා. දැන් අපිට මොකක්ද තියෙන්නේ? real time. real time operating system තියෙන්නේ මොනවද දන්නවද උතේ? ඒ වෙලාවෙම සකස් කරලා ඒ වෙලාවෙම ප්‍රතිචාර දක්වන මෙහෙයුම් පද්ධති. නේ වැඩි වෙලා යන්නේ නැහැ. ටක් ගාලා වෙලෙම දෙනවා මොනවාද? inputs ලබා දුන්නු ගමන් කිසිම ආකාරයක ප්‍රමාදයක් වෙන්නේ නැතුව ප්‍රතිචාර දක්වන රෙස්පොන්ස් කරන මෙහෙයුම් පද්ධතිය අපි කියනවා රියල් ටයිම් ඔපරේටින් සිස්ටම්. ඔය ATM මැෂින් වල ඒ වගේම කැල්කියුලේටර් වල තියෙන ඔපරේටින් සිස්ටම් එවෙලෙම ප්‍රොසෙස් වෙලා එවෙලෙම ප්‍රතිචාර දක්වනවා නේද? ස්වයංක්‍රීය පාලනයේ යන්ත්‍ර බොහෝ විට මේ තත්ත්වකාල මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වේ. ඔටෝමැටික් සිස්ටම් වල ගොඩක් දුරට තියෙනවා. මේක නෝට් කරගමු. රියල් ටයිම් වලට ATM යන්ත්‍ර කැල්කියුලේටර් වගේ දේවල් එක්සැම්පල් එකකට ගන්න පුළුවන්. හරිනේ පුතාලා. එහෙනම් අපි කතා කරා මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කරනකොට කැටගරිස් 4ක් තියෙනවා. මොනවාද ඒ? කියන්න බලන්න අපෝ. single user, multi user, multitask සහ real time කියලා. මතකද ඔය ටික? සිංහලෙන් කියන්න බලන්න. ඒක පරිශීලක, ඒක බහුපරිශීලක, බහුපරිශීලක, කාර්ය තත්ත්වකාරී. බහුකාර්ය තත්ත්වකාරී. ඔයාලට examples එක ගානේ හරි මතක තියාගන්න විභාගයට ඒකත් ලියන්න. එහෙනම් අපි ඊළඟ කොටසට යනවා. ඊළඟ මාතෘකාවට යනවා. ඒ තමයි මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය ප්‍රධාන ආකාර දෙකකට අපි බෙදනවා. ඔපරේටින් සිස්ටම් එකක් ගත්තොත් පුතා ඒකේ තියෙන කාර්යභාරය ප්‍රධාන ආකාර දෙකයි. මොනවාද මේ? මම මේක පෙන්නන්න කලින් අහන්න. ඔපරේටින් සිස්ටම් එක කාර්යභාරය ප්‍රධාන කොටස් ආකාර දෙකකට. එකක් තමයි ඔපරේටින් සිස්ටම් එක කරන ප්‍රධානම කාර්යභාරය තමයි දෘඩාංග පාලනය කරනවා. දෘඩාංග පාලනය කරනවා කියන්නේ හાર્ඩ්වෙයාර් මැනේජ්මන්ට්. ඒ කියන්නේ පුතේ අපේ පරිගණකයේ දෘඩාංග කියලා කියන්නේ මොනවද? හાર્ඩ්වෙයාර්, අපේ කම්පියුටරේ කීබෝඩ් එක, මවුස් එක, ප්‍රින්ටර් එක, ස්කෑන් යන්ත්‍රය නේද? හાર્ඩ් ඩිස්ක් එක, ප්‍රොසෙසර් එක, ඒ හැම එකක්ම කළමනාකරණය කරනවා, මැනේජ් කරනවා කවුද? ඔපරේටින් සිස්ටම් එක. එහෙනම් පළවෙනිම කාර්යය මොකක්ද යා කරන්නේ? දෘඩාංග කළමනාකරණය. මම ප්‍රසන්ටේෂන් එක පෙන්නන්න නැතුව මේ කියන්නේ. ඊළඟ එක තමයි මොකද්ද? පරිශීලකයාට හොඳ ඉන්ටර්ෆේස් එකක් අතුරු මුහුණක් දෙනවා. ඔන්න ඒක තමයි කරන්නේ. ඒතකොට ඔපරේටින් සිස්ටම් එකේ කාර්යභාරය ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මොකද්ද පුතා කියන්න බලන්න එහෙනම් මතක තියාගත්තා නම්? පළවෙනි එක මොකද්ද?
දෘඩාංග දෘඩාංග පාලනය hardware management දෙක පරිශීලක අතුරු මුහුණතක් සැපයීම providing the user interface නේද user interface එකක් හදලා දෙනවා එන්න ඒ දෙක තමයි ප්‍රධානම කාර්යභාරය ඔපරේටින් සිස්ටම් එකක් ගත්තාම ඔන්න මතක තියාගන්න හරිද එහෙනම් දැන් අපි ඒකෙත් දැන් ඔන්න මම දැන් ඔයාලට ප්‍රසන්ටේෂන් එක වෙනන්නේ නැතුව මේක කියන්නේ hardware management එක ගත්තාම එයා මේ hardware නැත්නම් මේ device manage කරන ආකාරයක් තියෙනවා ගොඩක් දැන් උදාහරණයක් හැටියට පරිගණකයේ data සකස් කරන්නේ කවුද පුතේ පරිගණකයේ මොන device එක මගින්ද data process කරන්නේ data process කරන්නේ මොන device එකෙන්ද කියන්නකෝ අනේ පරිගණකයේ ප්‍රධානම device එක process කරන්නේ processor එකෙන් අපොයි දෙයියනේ processor එක තමයි අර මුල ඉඳලා ආවේ පරම්පරා ගානක ඉඳලා මොනවද රික්ත කනල transistor IC LSIC VLSIC අන්තිමට ULSIC දැන් අපි පාවිච්චි කරන ULSIC ultra large scale integrated circuit එක තමයි processor එක එහෙනම් දත්ත සකස් කරන්නේ processor එකෙන් එනකොට ඒ processor එක manage කරන්නේ process management ක්‍රියාවලි කළමනාකරණය කියලා අපි කියනවා. මොන processor එක manage කරනවා කවුද? processor එක manage කරන්නේ? operating කවුද පුතේ? operating system එක processor එක manage කරනවා. ඒතර processor එක manage කරන operating system එකේ. ඒතර අපි ඒකට කියනවා process management කියලා. මොකද කියන්නේ? ක්‍රියාවලි කළමනාකරණය. දැන් මම පුත් පෙන්නන තු කියන වලට මතක තියාගන්න. process management කියන්නේ ක්‍රියාවලි කළමනාකරණය. ඊට පස්සේ තව එකක් ගන්නම් මම ඔහොම මතක තියාගමු. අපේ කම්පියුටර් එකේ ෆයිල් ගබඩා කරලා තියෙන්නේ කොහෙද? නේද? process management PM කියලා දාන්නකෝ මම කෙටි කරලා. දැන් කම්පියුටර් එකේ මොනවාද ෆයිල් ගබඩා කරලා තියෙන්නේ කොහෙද? මම කිව්වා hard disk එකේ. එතකොට hard disk එකේ මොනවද manage කරන්නේ? hard disk එකේ අපි කියනවා ඒකට file management. hard disk එකේ තියෙන file manage කරනවා. එහෙනම් operating system එක file management කරනවා. file management. තාම මොකද මෙතන මම කියේ process management. file management, process management නේද? file management, process management. තව මොනවද කරන්නේ? පරිගණකයට අලුතෙන් උපාංගයක් සම්බන්ධ කරනවා කියමු printer එකක්, scanner එකක් නේද? කැමරාවක්, keyboard එකක්, mouse එකක්. අපි වලට පොදුවේ කියනවා device කියලා. නේද? ඒ සම්බන්ධ කරන ඒවට මොනවා කියලා කියන පුතේ? device. එහෙනම් කම්පියුටරේ මේ සම්බන්ධ කරන මේ device ටික කළමනාකරණය කරනවා නම් ඒ මොන management? උපාංග කළමනාකරණ නැත්තම් device management. දැන් ඔන්න මම ආකාර තුනක් දැන් මතක තියාගන්න පුළුවන්. එකක් මොකද්ද? කම්පියුටරේ process වෙන දේවල් හරියාකාර කළමනාකරණය කරන එක process management. hard disk එක manage කරනවා hard disk එකේ file management කරනවා. අපි සම්බන්ධ කරන keyboard, mouse, printer, scanner ඒවා manage කරන එක මොකද්ද පුතේ? device management. පරිගණකයේ తాවකාලික මතකය මොකද්ද පුතා? RAM එක කියන්නේ memory එක. RAM එක කියන්නේ memory එක. එහෙනම් අපි පරිගණකයේ වැඩ කටයුතු කරනකොට අවශ්‍ය දත්ත తాවකාලිකව රඳවා තබා ගන්න මොකේද? memory එකේ. operating system එක තව මොකද කරන්නේ පුතා? මොනවද කරන්නේ? memory management කරනවා. ඒක පේන්නේ නැති. මොකද කියන්නේ? memory management කරනවා. එහෙනම් memory management, device management, process management, file management. ඔක මාරු කරලා කිව්වත් ප්‍රශ්නයක් නෑ. process, device, file, memory කොහොමවත් කමන්නේ. මෙන්න මේ ආකාරයේ හතරක් වොන්න මතක තියාගන්න පුළුවන් පරිගණකයේ දෘඩාංග කළමනාකරණය යටතේ කරන දේවල්. ක්‍රියාවලි කළමනාකරණය process management, ගොනු කළමනාකරණය file management, උපාංග කළමනාකරණය device management, මතකයේ කළමනාකරණය මොකද පුතා? memory management. ඒ වගේම operating system එක පරිශීලකයන්ව කළමනාකරණය කරන්නේ නැද පුතා? පරිශීලක accounts
ඇඩ්මිනිස්ට්‍රේටර් accounts client account හදලා ඔයාලගේ ගෙදර කම්පියුටරේ තියෙන නංගිට එක ප්‍රොෆයිල් account එකක් නේද අයියට තව account එකක් තාත්තට තව එක බැයිද එහෙම හදන්න අපිට user management කරන්න operating system එක බැයිද පුළුවන් user manage කරන්න පුළුවන් ඒ වගේම කම්පියුටර් එකේ බැයිද මේ hardware manage කරන්න දෘඩාංග කළමනාකරණය hardware sorry ආරක්ෂක කළමනාකරණය ඒ කියන්නේ password දාන්න නේද ඒ වගේ දේවල් එහෙමත් කරන්න පුළුවන් operating system එක නේද අපි එකට කියන්නේ ආරක්ෂක කළමනාකරණය ඒ වගේම කම්පියුටරේ operating system එකෙන් පුළුවන් මොනා කරන්නද තව මොනවාද network management කරන්න ජාල කළමනාකරණය එහෙනම් මේකට තව එකතු වෙනට තව දෙකක් තුනක් නේද එකක් මොකද්ද security management security management අනිත් එක මොකද්ද network ඒ කැලේ ටික එකතු වෙන්න ඕනේ තව මොකද්ද user නේද මේ කට්ටිය එහෙනම් operating system එක කොච්චර manage කරන්නේ ඔන්න ඒ ටික තමයි දැන් අපිට පිළිවිලි මම මේ white board එකේ ලිව්වට ඔන්න බලමු මොනවද මේ operating system එක කරන කාර්යභාරය ප්‍රධාන ආකාර දෙකයි මොකද්ද පුතා පළවෙනි එක hardware management අනිත් එක providing user interface නැත්නම් අතුරු මුණක් සැපයීම. ඔන්න ඔය දෙක ලියා ගන්නකො ප්‍රශ්නෙට අදාළව මෙහිම පද්‍යයේ කාර්යභාර ප්‍රධාන ආකාර දෙකයි දෘඩාංග පාලනය සහ අතුරු මුණක් සැපයීම. මේක ලියා ගන්න ඉස්සෙල්ලා. හරිද? හරි. දැන් එනම් බලමු අපි දෘඩාංග පාලනය යටතේ මොනවද වෙන්නේ? මොන මම කියපු ටික තියෙනවා. මම මේ ස්ලයිඩ් එක එකපාර පෙන්නුවාම ඔයාලට පොඩ්ඩක් අර සංකීර්ණ වෙන නිසා තමයි මම මේක පැහැදිලි කරලා මේ ස්ලයිඩ් එක පෙන්නුවේ ඈ. දැන් ඉතින් ලියාගමු. දැන් ඔයාලා දන්නවා. දැන් දැනගත්ත දේ ලියනකොට සංකීර්ණ නැහැ. ක්‍රියාවලි කළමනාකරණය, මතක කළමනාකරණය, උපාංග කළමනාකරණය, ගොනු කළමනාකරණය, ආරක්ෂක කළමනාකරණය, පරිගණක ජාල කළමනාකරණය, තවනම් පරිශීලක කළමනාකරණය කියලා අනිකක් ලියන්න පුළුවන්. Process management, memory management, device management, file management, security management and network management. ඔක පුතා මම සිංහලෙන් දාලා තියෙනවනේ ටියුට් එකේ ඔක දැන්නමත් තියෙනව නේද? ඔව් සර්. ඔයාලට තියෙන්නේ මොකද්ද ලියන්න? ඉස්සරහින් ඉංග්‍රීසි වලින් ලියා ගන්න. ඉංග්‍රීසි වලින් ලියා ගන්න. සිංහල මීඩියම් අයත් ඉංග්‍රීසි වලින් ලියා ගන්න එක දැනගන්න ඕනේ. නැත්තම් මේ සුද්ධ සිංහලෙන් තියෙනකොට පොඩ්ඩක් අවුල්නේ. ඒක ලියා ගන්න.